සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගණිත පාරාදීසය YouTube channel එකට. මෙහෙමයි අපි ගණිත පාරාදීසය YouTube channel එකෙන් මොකද්ද කරන්නේ, මොකද්ද මේකෙන් වෙන්නේ, මොකද්ද මේකේ අරමුණ කියන එක මුලින් තමයි පැහැදිලි කිරීමක් කරා. අතන මේක O level ළමයිට කියලාවත් A level ළමයිට කියලාවත් එහෙම පිරිසකට සීමා වෙලා නැහැ. හරි. ඕන ළමයෙකුට උපකාර වෙන පරිදි ගණිත ගැටලු මේකද. ඉතින් මේ දවස්වල පාස් හරි අපේ රටේ තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක සියලුම පාසල් මේ විද්දී වහලා තියෙනවා. කවුද පටන් ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන තාම හරි අවබෝධයක් නැහැ. එතකොට මෙහෙමයි ගණිත පාරාදීස උත්සේ අද ඉඳන් ඒ වෙනුවෙන් ආරම්භ කරනවා අලුත් වැඩපිළිවෙලක්. මේ වෙද්දී විවිධාකාර පාඩම් ඔස්සේ මම ඔයාලට වීඩියෝස් ගෙනාවා. ඉතින් වීඩියෝ 9ක් විතර අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ මම හිතන්නේ උසස් පෙළයි සාමාන්‍ය පෙළයි හරි උසස් පෙළින් ගණිතය හදාරන්නට සහභාගී වෙන නංගිලා මල්ලට අදාළ වීඩියෝස් මේ වෙද්දී කිහිපයක් අප්ලෝඩ් කරලා යනවා මේ දවස්වල. ඒ අතරතුරදී මේක සාමාන්‍ය පෙළ ළමයිට අදාළව පාඩම් කිහිපයක් හරි පාඩම් කියන්නේ මේ පේපර් කිහිපයක් ගෙනින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සෑහෙන වටිනාකමක් තියෙනවා මේ දිනවල ඔක්කොම එයාලා ගෙවල් වලට ඉන්නේ. හරි. හැබැයි කොච්චර ගෙවල් වල හිටියත් කවදා හරි විභාගෙ ලියන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගයට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට උපකාරයක් විදිහට මේ දිනවල දිගටම ගණිත පාරාදීසය ඔස්සේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සියලුම ළමයින්ට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් අද සිට ආරම්භ කරනවා. හරි. අපොස සාමෙල දැන් ඔයාලා මේ වෙද්දී ඉන්නේ මේ මේ මාසෙ නෙමෙයි. හරි. මේ මාසෙ. හරි. එතන මේ මාසෙ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ මේ අපි යන්නේ එතකොට දෙවනි වාරේ. හරිද? දෙවනි වාරේ. එතකොට මේ වැඩමුළුව එතකොට 11 වසර, 10 වසර, 9 වසර, 8 වසර, 7 වසර, 6 වසර. සියලුම ශ්‍රේණි වලට අදාළ පාඩම් වලට අදාළ පේපර් සාකච්ඡා කිරීමක් අද සිට ආරම්භ වෙනවා. එතකොට අද පටන් ගන්න මෙන්න මේ 11 වසර හරි 11 වසර සිසුන්ට අදාළ ගණිතය පේපරයක් සාකච්ඡා කරන්න තමයි අද ආරම්භ කරන්නේ. එතනින් පස්සේ මෙන්න මේ ශ්‍රේණි වලට අදාළ දැන් අතන මේ වෙද්දී පළවෙනි වාරේ දෙවෙනි වාරේ නෙමෙයි යන්නේ. හරි. එතකොට 11 වසර ළමයිගේ පළවෙනි වාර විභාගේ තිබ්බා. අපිට අපි පැහැදිලි කිරීමක් කරනවා මොකද්ද මේ හරි. මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරිද? 11 වසර ළමයිට පළවෙනි වාර විභාගේ තිබ්බට දැන් 11 වසර ඉන්න ළමයිට ගිය අවුරුද්දේ පටන් ගත්ත මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක 10 වසර පාඩම් සම්පූර්ණයෙන්ම කරේ නැහැ. හරි 10 වසරදී ඔයාලට සම්පූර්ණ විෂය හරි ගණිත විෂය නිර්දේශය ආවරණය කිරීමක් කරේ නැහැ. 11ත් යන්තම් දෙයණිය කියලා මේ පටන් ගත්ත විතරයි. හරි. එතකොට මුලින්ම ගෙන ඉන්නේ 10 වසර තුන්වෙනි වාර විභාගයට වගේ සම්බන්ධව පේපර් කිහිපයක්. හරි. පේපර් කිහිපයක්. එතනින් පස්සේ ටික මේක අමාරු කරගෙන යනවා. එතකොට ඊට අමතරව මේකෙන් තව ඔයාලට මොකක් හරි මගෙන් වෙන්න ඕයි නම් අනිවාර්යෙන් ඒවා කමෙන්ට් කරන්න. මොනවද මගේ තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් මට ඒවා එවන්න. හරි. එතකොට අද අපි පටන් ගන්න යන්නේ කෙටි ප්‍රශ්න 25ක පේපරයක්. දැන් පේපර් එන්නේ කොහොමද? නේද? ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළ හරි. දැන් නම් අද පටන් ගන්න මේ 11 වසර පේපරය සාකච්ඡා කරන්න පටන් ගන්න. මේ ශ්‍රේණි වලට දාලව වීඩියෝස් ඉක්මනට ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. හරි. මෙහෙමයි. එහෙනම් ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් එකේ මොඩල් එක මේකනේ. මෙතෙන් දින මම හරි පැය දෙකක පේපර් එක මේ තියෙන්නේ. මෙතන පැය 3ක පේපර් එක. මෙතෙන් එනවා කෙටි ප්‍රශ්න 25ක්. මෙතෙන් රචනා ප්‍රශ්න හරි 5ක් එනවා.
මෙතෙන්ට ඔක්කොම ගණන් 12ක් එනවනේ. මේක දන්නේ නැත්නම් ඉගෙන ගන්න මේකෙන් 6න් 5ක් ලියන්න ඕනි 6න් 5ක් ලියන්න නේද? මේකේ සියල්ලටම උත්තර ලියන්න 25ට. හරිද? මෙතනත් මේ පහට උත්තර ලියන්න ඕනේ. එතකොට මෙතන ලකුණු 25 2 අනිත් එකට ලකුණු 2 ගන්න 25 2 50යි. එතන එකට ලකුණු 10 ගානේ 10 වරක් 5 50යි. හරිද? මෙතනත් 5ක් ලියන්න බෑ. එකට ලකුණු 10 ගානේ 50යි. මෙතනත් තියෙන්නේ 50යි. 50යි අතර 200යි. ඒ එන ගාන 200න් දෙකට බෙදලා ඔයාලගේ ප්‍රතිඵල තියෙන්නේ. අද මම සාපාරේ අද ආරම්භක දවස දිගටම ගණිත පාඩම්දේශයත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන්න. හරි? සෑහෙන වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම අනිවාර්යෙන් වැඩක් කරනවා. එතකොට මෙන්න මේ කොටසට අදාළ කෙටි ප්‍රශ්න 25ක පේපරයක් අද පළමු ආරම්භක දිනේදී මම ඔයාලට ගෙනින්නයි බලාපොරොත්තු වෙන්නේ. හරි? ඉතින් පස්සේ අපි හිමීට මේ පොඩි පේපර්ස් වලට යනවා. හරි. එතකොට පේපරේ දැන් මේ මායති තියෙනවා. මම මේකේ ගාන සාකච්ඡා කරද්දී ගාන මම උඩින් දානවා. හරි? වීඩියෝ එක නතර කරලා මට කලින් බලන්න ගාන හදන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාලා මේ ගෙදරට වෙලා කල්පනා කර ඉන්න දෙයක් නැහැ. හරි? එකෙන් පසුබෑමකට ලක් වෙන්නත් එපා. අනිවාර්යෙන් විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාම තමයි. හරි? මගේ හැරිච්ච විෂය කොටස් පාසල් ආරම්භ කිරීම පස්සේ කොහොම හරි කවර් කරයි. හැබැයි ඒතකොට ටිකක් දැඩි පීඩනයක් වලට දෙන්නේ. හරි? ඒ දවස්වල දැක්කනේ උදේ ඉඳන් හවස වෙනකල් මේ ඉස්කෝලේ පන්තිත් එක දාලා. එතකොට එකවර මේවා දාගන්න ගියාම දැඩි පීඩනයක් පොළොවට දැනේ. ඒක නිසා දැම්ම ගෙවල් වලට වෙලා ඔහේ නිකන් කකයි ගෙවල් වලට වෙලා ඉන්න එපා. අනිවාර්යෙන් මේ වීඩියෝස් බලන්න. මේ වගේ තියෙන ගණන් හදන්න තියෙන ප්‍රශ්න ඕන ප්‍රශ්නයක් මට කමෙන්ට් කරන්න. මොකක් හරි පාඩමක් මම කරගන්න ඕන නම් අනිවාර්යෙන් මේ පාඩම මට කියන්න. මම අනිවාර්යෙන් ඉදිරි පාඩම් වලදී ඒවා ගෙනෙන්න. හරි? ඉදිරි වීඩියෝස් වලදී ඒවා ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මෙහෙමයි. එතකොට අපි නම් දැන් මොකද්ද මේ කරන්න යන්නේ මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන අවබෝධයක් වලට ලැබිලා ඇති. හරි? අවබෝධයක් ලැබිලා ඇති. එහෙනම් අපි පළවෙනි ගානෙන් පටන් ගමු. හරි. ගන්න නම් පළවෙනි ගාන. ගාන බෝඩ් එක දාපු ගමන් ඔයාලා වීඩියෝ නතර කරන්න. නතර කරලා බලන්න මට කලින් මේ ගාන තනියම හදන්න පුළුවන්ද කියලා. හරි. එතකොට අද කෙටි ප්‍රශ්න 25ක පේපරයක් යන්න යන්නේ. ගණ්ඩම් පළවෙනි ගාන තියෙනවා මෙහිම. රුපියල් 50000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් ආනයනය කිරීමේදී 100%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරේ. තීරුබදු මුදල සහිතව රූපවාහිනී යන්ත්‍රයේ වටිනාකම. මෙහෙමනේ ඔය තීරුබද්ද කියලා කියන්නේ පිටරටින් අපේ රටට මොකක්ද භාණ්ඩයක් ගෙන්නද්දී එයාපෝට් එකෙන් ගහන බද්ද. හරිද? එතකොට තීරුබද්දක් වදිනවලු 100%ක තීරුබද්ද. ඒක වටිනාකම කීයද? රුපියල් 50000. එහෙනම් 50000න් වටිනාකම 50000න් 100%ට 8ක්. බලන්නකෝ. එතකොට මෙතන බිංදුව දෙක මේ බිංදුව එක කැපෙනවා. එතකොට 500 වැඩි කරන්න ඕනේ අර. එහෙනම් 8 වරක් 5 ඉන්නේ කීයද? රුපියල් 4000ක තීරුබද්දක් මේකට වදිනවා. එහෙනම් අපි ගන්න ඕනේ 50000 නෙවෙයි 50000 තව 4000ක්. එහෙනම් මුද්‍රණය යන තීරුබදු සහිතව රූපවාහිනී යන්ත්‍රය වටිනාකම. එහෙනම් 50000ට අපි මොකද කරන්න ඕනේ? රුපියල් 4000ක් එකතු කරලා ගෙවන්න. එහෙනම් රුපියල් 54000ක්. ඔන්න එනම් පළවෙනි ගාන. හරි. හදාගන්න ගන්න නම් දෙවෙනි ගාන. ඔයාලා හිමීට මේ වැඩේ කරගෙන යන්න වීඩියෝ එක නතර කරලා ඔයාලට බලන්න පුළුවන්. බලන්න බීජීය භාගයක් සුළු කරන්න තියෙන්නේ 2 බෙදීම 3යි x. ධන 5 යට 6යි x. ඍණ 1 යට x සුළු කරන්න කියලා කියන්නේ. බීජීය භාගයක් හරය අසමාන මෙයාගේ හරය 3යි x, මෙයාගේ 6යි x, මෙයාගේ x. එහෙනම් මෙතන පොදු හරය ගන්න ඕනේ. බීජීය ප්‍රකාශ වල කුඩා පොදු ගුණාකාරයට තියලා මතක ඇති. මේකේ පොදු හරය ගත්තොත් වෙන්නේ 3යි 6යි 1යි පොදු හරය ඉන්නේ කීයද? 6යි. s ගේ පළවෙනි බලය x ගේ පළවෙනි බලය x ගේ පළවෙනි බලය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් උදන 3යි x ගන්න කොහොමද?
3 පළවෙනි බලය x ගේ පළවෙනි බලය. නේද? මතකදීනේ 6x කියලා කියන්නේ 6 කියන්නේ 2 1යි 3 1යි x ගේ 1යි. ගන්න මෙතනදී 1x නේ කියන්නේ x නේ. ඒ කියන්නේ x ගේ. එහෙනම් මෙතනින් විශාලම බල වෙන් කරොත් මොකක්ද කියන්නකෝ? 2කින් 1 එනවා. 3 තියෙන විශාලම බලය 3 පළවෙනි බලය x ගේ තියෙන x ගේ බලය. එහෙනම් 2 කියන 1 දෙවරක් 3 6යි x තමයි මේකේ පොදු හරිය. එහෙනම් පොදු හරියනේ මොකද්ද? 6x. මේ බලන්නකෝ. දැන් අපි පොදු හරිය තීරණය කරගත්තාට පස්සේ මේ සෙට් එකෙන් මේක බෙදෙනවා නේ. මේකෙන් මේ හැම කෙනාම බෙදලා එන ගුණාකාරයෙන් උඩ තියෙන පදේ වැඩි කරනවා. ඉතින් මේ සෙට් එක මෙතෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ කියන්නකෝ? x test කැපිලා යනවානේ. x test කැපිලා යනවා 6ට 3 ඒවා 2යි 2ක් 2 4යි. මේ සෙට් එක මෙතෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? x test කැපෙනවා 6ට 6 කැපෙනවා. බිංදුව එන්නේ 6x 6x කින් බෙදුවොත් 1යි. හරිද? 1 වරක් 5 5යි. ඍණ මේ සෙට් එක මෙතෙන් ඇල්ලුවොත් x test කැපෙනවා 6 ඉතුරු වෙනවනේ. 6 කියන 6 වරක් කියන්නේ කීයද? 6යි. එතකොට 5 4 9යි 9න් 6ක් ගියාම මොකද වෙන්නේ 3යි 3 යට 6x තමයි. තව මේක සුරු කරන්න පුළුවන් නේද? 5යි 7 හරි 9යි 9න් 6ක් ගියාම 3යි 3 යට 6x නේ. දැන් මේ කපන්න පුළුවන් නේද? 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි නා 1 යට 2ix උත්තරේ. 1 යට 2ix. හරි ඔයාලා ලියාගද්දී වීඩියෝ නතර කරලා ලියාගෙන ඊගා ගන්නට යන්න. අනිවාර්යෙන් මට කලින් ගාන හදන්න එක පාරක් හරි වල උත්සාහ කරන්න. හරි. පරණ දේවල් කොහොම හරි ඉක්මනට මතක් කරලා ගමු. ගන්න දෙ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ මෙන්න මේ වගේ උපසරණක් තියෙනවා. හරිද? බලන්නකෝ. රේඛා දෙක සමාන්තරව මෙහා මෙහාට. දැන් මෙතන කෝණය x. මෙතන කෝණය y. මෙතන කෝණය 50. මෙතන කෝණය අංශක 120යි. ප්‍රමේයයන් මතක් කරගන්න 10 වසර 9 වසර තිබේවා. හරි. බලන්නකෝ දී ඇති තොරතුරු ඇසුරින් x හා y හි අගයන් ගණනය කරන්න. x හා y x කෝණය y කෝණයට සමානයි කියලා දැනටමත් වලට දෙනවනේ. මොකද මේ ඉස්සඩ ආකාරයේ කෝණ තමයි කියනවාද ඒකාන්තර කෝණ කියලා. දැන් යා සේරටම කලින් බලන්න රයිට්. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. වටපිටාව ගොඩක් දේවල් පේනවා අපිට. නේද? මෙතන 120යි නම් මෙතන කෝණ හොයාගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල 180යි කියලා අපිට x හොයන්න පුළුවන්. නැත්තම් මෙතන මේ 120ට සමාන වෙන්න තියෙනවා ඒකාන්තර කෝණයක්. මේ බලන්න. නේද? මේ 50 ධන y 120ට සමාන කළා y හොයාගෙන y x ෂොට් එකම සමානයි. නේ ඒකාන්තර කෝණ. හරි. එහෙනම් අපි ඒ ක්‍රමෙන් ගන්න හදමු. කියන්නේ මේ කෝණය y මේ කොටස 50යි නේද? මේ සම්පූර්ණ කොටස y දන 50යි. එතකොට මේක බලන්නකෝ z ආකාරයනේ 150යිනේ. එහෙනම් මේ කොණ්ඩ සමාන. නේද? y ධන 50 කියන මුළු ප්‍රමාණය 120ට සමානයි. මොකද්ද හේතුව නම් මතක් කරන්න බෑ කියනනම් ඒකාන්තර කෝණ. මේ කෙටි පේපරේ නෑ හේතු දෙන්න ඕනේ නෑ. y උත්තර කරන්න පුළුවන් නේද? සරල සමීකරණයක්. 120න් 50 කළු කරනවා. එහෙනම් y සමානයි 120න් 50 ගියොත් උත්තරේ වෙනවා කියලා අංශක 70. y 70 නම් කතා දෙකක් නැහැ. එසුත් කී දෙන්නේ 70. මොකද හේතුව? අත් ඒකාන්තර ගුණනේ. සුත් කී දෙන්නේ 70. හරි. හතරවෙනි ගාන. බලන්නකෝ මේ හතරවෙනි ගානේ තියෙන්නේ මෙහෙම කතාවක්. ලොක් ලඝු ඒ පාදයට මේ ඒ තියෙන්නේ 8 සමානයිලු 3. මේක දර්ශක ආකාරයෙන් ප්‍රකාශ කරන්න. හරි? දර්ශක ආකාරයට ප්‍රකාශ කරන්න. දර්ශක ආකාරය ගන්න නෙමෙයි. හරිද? ඒකලා ඒ වල අගේ අහනවනේ. වෙනවනේ. දර්ශක ආකාරයට ගද්දී මේක මෙයා ගාවට යනවා. මෙයා මෙයාගේ උඩට නගිනවා. ඒ කියන්නේ මම උදාහරණයක් කරලා පෙන්නන්නම්. හරිද? උදාහරණයක් උදේ මේ කතාව පොඩ්ඩක් අමතක කරන්න. හරිද? ඔයාලට මේව උගන්වලා නැත්නම් අනිවාර්යෙන් ඒක මම මතක් කරලා දෙනවා. කෙලින්ම ගාන හදන්නේ. හරි? එහෙමයි මේ වැඩ පිළිවෙල යන්නේ.
හරිද? දැන් මෙහෙමනේ අපි දන්නවා මම උදාහරණයක් කියන්නම්. 2 3 වෙනි බලය කීයද? දැන් අර ගෙවල් වලට මෙතලා පුරුදු වෙලා ලියා යාස 2 3 වෙනි බලය 6. අදවර 3 6යි නෑ. නේද? 2 3 වෙනි බලය කියන්නේ 2 3 පාරක් වැඩි කරන්න ඕනේ නේද? 2 2 4යි 4 2 කියන්නේ කීයද? 8යි. ඕක ඔයාලා දන්නවා. ඒ කියන්නේ මේ දර්ශක ආකාරය. ඕක ලඝු වලින් ලියන්නේ මෙහෙම. හරිද? ලඝු වලින් ලියන විදිය බලන්න මෙහෙම ලියන්න. හරිද? මේ දර්ශකය මොකද්ද? මොන කෙනෙක්ද මේ දර්ශකය තමයි දැන් මෙන්න මේක කියවන්නේ. හරිද? මේ කියවන්නේ 2 3 වෙනි බලය සමානයි 8යි. නැත්තම් 2 3 වෙනි දර්ශකයේ වර්ණාංකම කීයද? 8යි කියලා. ඕක ලඝු වලින් ලියන්නේ මෙහෙමයි. දැන් මේ දර්ශක වලින් තියෙන එක ලඝු වලට ලියන්න යන්නේ. උතර බලා ගන්න ඕනේ. හරිද? දර්ශකයේ ඉන්නව නේද? දර්ශකයේ ලියන සමාන ලකුණේ එක පැත්තක. ඒ පැත්තේ කිසිම කෙනෙක් ලියන්නේ නැහැ. හරි? ඒ පැත්තේ ලියන්නේ දර්ශකයේ විතරමයි. හරිද? ඒ පැත්තට ආයේ කොහොමද තියෙන මේ කුණු කන්දරවල ගන්න යන්නේ නැහැ. ඔන්න දර්ශකයේ මේ පැත්තේ ලියනවා. මේ පැත්තේ ලියනවා ලඝු කියන වචනේ. මෙතන පාදේ කීයක් තියෙන්නේ? දෙකනේ. හරිද? පාදේ විතර දෙක. එහෙනම් මෙතන පාදේ දාන්න මෙතන පොඩි වෙල බලන්න. 8 ලියන්නේ වර්ණවනේ ලඝු පදයට කෙලින්ම. මේක කියවන්නේ කොහොමද කියන්නේ මේ උඩ තියෙන කියවන්නේ 2 3 වෙනි බලය 8යි කියලානේ. මේක කියවන්නේ ලඝු 2 පාදයට 8 සමානයි 3යි අනුවේ. කොහොමද? ලඝු 2 පාදයට 8 සමානයි 3යි අනුවේ තමයි කියන්නේ. 3 කියලා තමයි කියවන්නේ. හරි. දැන් නම් මේක දෙන්නේ එහෙම. හරිද? මේකට දැන් මම ක්‍රමයක් කියලා දුන්නානේ. එක පැත්තක දර්ශකය ලියපල්ලා කිව්වා. ඒ පැත්තේ තියෙන දර්ශකය විතරයි. අනිත් පැත්තට ලියන්නේ ලඝු වචනෙත් එක්ක. මෙතන පාදේ තිබ්බේ කවුද? මෙයා. එයා තමයි පළවෙනි දාන්නේ. තව ඉතුරුලා ඉඳලා මෙයා විතරනේ. එයා ලියන ලඝු පදේ නෙමෙයි කියන්නේ. දැන් මේකට ආව වෙහුමනේ. දැන් මේකෙන් මෙහෙම එකක් දුන්නොත් මේකෙන් මේක ගන්න ක්‍රමයක් මතක තියෙන්න ඕනේ. ඕකෙන් ඔක ගද්දි මෙහෙම ගන්න. මොකක්ද කොහමද දන්නවද? සමාන ලකුණු මැද ලියන්න. මෙයා දාන්න ෂේප් මේ පාදේ ඉන්න කෙනා දාන්න මෙයා ගාවට. කට යනවත් එක්ක මොකද වෙන්නේ? මෙයා ෂේප් එක යනවා මෙයා කරවුවට. හරිද? අර මෙහෙදි. ඒතර දෙකේ ලක්ක මෙතන ගියාට පස්සේ මෙයා දුර නගින්න බෑ. නෑ. අර පැත්තේ ඉතුරු වෙන්නේ කවුද? 8. හරිනේ හරි ආවනේ. 8 සමාන 2 3 බලයි. හරි. නේද? මෙයා මේක යනවා. මෙයා නගිනවා අරයා උඩට. හරියෙන් ඉන්න කෙනා උඩට. නැගලා මෙයා නිකන් උඩට යනවා. අර පැත්තේ 8 ලඝු පදේ අයින් කළා දානවා. දරවක ඉතින් ගන්න තියෙන්නේ. හරි. ඔන්න ඔය වැඩේ දැන් මෙතෙන්ද දෙන්න ඕනේ. එහෙනම් කොහොමද දෙන්න ඕනේ කියන්නකෝ? පාදයෙන් එක දැන් මෙතන තුනනේ තියෙන්නේ. එහෙනම් පාදයට තමයි දැන් මේ බර කර ගහන්න වෙන්නේ. නේද? මෙයා මෙහෙට යනවා. මොකද්ද වෙන්නේ? ඒගේ තුන්වෙනි බලය. මෙතන ඉන්නේ මොකද්ද? 8ක්. ඔන්න ඔකට එකක්. අරකම තමයි ඉන්නේ. ඔන්න පළවෙනි උත්තරේ. බරසලා කරගන්න. ඒහි අගය සොයන්න. බලන්නකෝ. ඒ වල තුන්වෙනි බලය සමානයි 8යි කියලා තියෙන දැන්. හරිද? ඔය 3යි ඒ සමානයි 8යි කියලා තිබ්බනම් මොකද කරන්න කියන්නේ? දෙපැත්තම බෙදනවා 3. එහෙනම් ඒ සමානයි දැන් මම දන්නවා ඔයාලා ඔක් කරයි කියලා තමයි ලිව්වේ. හරි? එහෙනම් ඒ සමානයි 8 බෙදීම 3යිනේ. දැන් මෙතන තියෙන 3යි නෙවෙයි. ඒකේ 3 වෙනි දර්ශකය. එහෙනම් ඔයගෙන් දර්ශක ඇතුළත සමීකරණ කියලා. එහෙනම් මෙන්න මෙයක් ලියන්න ඕනේ කාගේ හරි 3 බලයක් විදියට. 8 කියන්නේ කාගේද? 2 3 බලන්නේ මම ඉස්සර කිව්වේ. එහෙනම් සමාන දර්ශකයේ දෙපැත්තෙන් අයින් කරන්න පුළුවන්. එහෙනම් ඒ වල උත්තරේ ඉන්නේ කීයද? 2යි. ඒ වල උත්තරේ ඉන්නේ කීයද? 2යි. හදා ගන්නකෝ. හරි. අපි යමු 4 වෙනි ගාන. හරිද? ගන්න 4 වෙනි ගාන. එතකොට 4 වෙනි ගානේ මේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මේවා දකිද්දි මතක් වෙන්නේ අර අවුරුද්දට දැන් කේක් එහෙම කාලා ඉන්නේ වලනේ. කේක් කපු විදිහ මතක් වෙනවා ඇති. අවුරුදු කණ්ඩකින් තමයි අපිට මෙච්චර හරියක් උනේ. නේද? දැන් ඉතින් වෙච්ච දේ වුණා. හරිද? PQ චාප දිග සෙන්ටිමීටර 11යි. හරිද? PQ චාපයේ දිග සෙන්ටිමීටර 11යි. යටයි දීලා තියෙන්නේ. ආය කෝණේ අංශ හදිස්පයි කියලා දෙනවා. එහි පරිමිතිය හොයන්නේ පරිමිතිය කියලා කියන වට ප්‍රමාණය පරිමිතිය. පරි කියන්නේ වට ප්‍රමාණය, මිතිය කියන්නේ මනිනවා කියන එක. හරිද?
මම මේ r කියලා ගත්තා මේකේ r එක. එහෙනම් මේකේ පරිමිතිය කියලා කියන්නේ 11යි r ගේ එකතු. දැන් දෙයිනේ r දැනන් ඉන්න බෑ. r දන්නේ නැතු මොනවද ඒක කරන්නේ. හරිද? ඊට සේරටම කලින් අපි r හොයාගෙන ඉන්න ඕනේ. දැන් අපි දන්නවා චාප දිග හොයන්නේ 25r 360න් θ. මොන දෙයක් ඔයාලා මතක තියාගන්නේ නේද? එහෙනම් මම ලියනවා. හරිද? මේ වෘත්තයකින් කැලලන්නේ මේ තියෙන්නේ. හරිද? චාප දිග අපි වන සමීකරණ තමයි 25r 360න් θ කියලා එකක් වල මතක තියාගත්තා. 25r කියන්නේ වෘත්තයක පරිධිය 360න් හරි සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් 360න් 360යි. ලක්ෂයක් වඩා පිටි කෝණය නේද? මෙන්න මේ සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් 360 360යිනේ. එතකොට මේක එකක් වෙලා 1.25r කියලා කරක්. දැන් මෙතන තියෙන්නේ 360න් මේ 45 කොටසක් මේ කපලා වෙන් කරන් තියෙන කවුරු වගේ. මේ ඔය කියලා කපලා වෙන් කරන් තියෙන්නේ. එතකොට මේ 360න් මෙන්න මේ කෝණේ දාන්න ඕනේ. හරි. එහෙනම් අපි චාප දිග දීලා තියෙනවානේ කිය සෙන්ටිමීටර 11 වුණ බලන්න 2යි. 5 වල වටිනාකම 22 බෙදීම 7යි. ඒක ඉතින් උත්පත්ති නම් දන්නවනේ ඔයාලා. r 360න් θ වල වටිනාකම කීයද අංශක 45යි. අර දීලා තියෙන්නේ. බලන්න දැන් මේ 7 මෙහෙටම කපන්න කියලා බෑනේ. නේද? දැන් මෙතන මෙහෙම දෙයක් කරන මෙන්න මේ දෙන්න කැපෙනවා. හරිද? එතකොට 11 සමානයි 32 44න් 44යි r බෙදීම 7යි. මෙතන කැපුණොත් 45 45 එකයි 300ට 45 වෙන්නේ 8යි මෙතන. එහෙනම් උත්තරේ ඉන්නේ කියනවා මම හිතන්නේ නෙවෙයි 8යි. හරිද? 8න් එකයි. දැන් ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ 8 වරක් 7 56 කියලා 56 අර පැත්තට දාන්නත් පුළුවන්. හරිද? ඒක තමයි කරන්න ඕනේ. හරිද? බලන්නකෝ. මම 11යි 44 එකකින් වෙනවා 44යි යන්නේ. බෙදීම 7 වරක් 8 වෙන එකට 56යි. මෙතන මේකෙන් දැන් හරස් තුන කරන්න පුළුවන්. ඔය බෙදීම 56 දාන යහ පැත්තට ගුණ කිරීම 56ක් වෙනවා. සමානයි 44යි r. දැන් අපිට ඕනේ මේ r හොයන්න ඕනේ. දැන් මේක මේ ගුණ කරන්න එපා. අපිට බෑ මේ 11යි 44 කැපෙනවානේ නේද? 44න් බෙදන්න පුළුවන්. ඉතින් මේකට මේ කැපුණොත් අපිට r ගේ වටිනාකම ලැබෙනවා. ඉතින් 4නේ කැපුණා නේද? 11ට 11 එකයි 44ට 11 වෙන්නේ කීයද? 4යි. හරි. 11ට 11 ගා 44 වෙන්නේ කීයද? 4යි. එහෙනම් r වල උත්තරය අපිට ගන්න පුළුවන් මෙහෙමයි. 56 බෙදීම 4යි කියලා නේ. 56 බෙදීම 4යි. එහෙනම් r සමානයි 56 4ෙන් බෙදුවොත් එන්නේ කීයද? 14 සෙන්ටිමීටර. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කීයද සෙන්ටිමීටර? 14යි. මෙතනත් එන්නේ කීයද? 14යි. දැන් ඕන්නේ මොකද්ද මේකේ පරිමිතියනේ අහන්නේ. හරි. එහෙනම් ඔකේ අරය විතරක් හොයලා තිබ්බම මම එක ලකුණක් ලැබෙයි. නේද? ඔක ලකුණු දෙකක් ලැබෙනවා මේ ගානකට. මොකක් හරි කල්පනාවකින් හදිස්සියට හදා ගිහිල්ලා ඔය පරිමිතිය කියන වචනේ දැක්කීම නැත්තම් අරය විතරක් හොයලා තිබ්බොත් ඔක එක ලකුණක් ලැබෙයි. එහෙනම් පරිමිතිය හොයන්න ඕනේ නේද? බලන්නකෝ. එහෙනම් පරිමිතිය හොයන්න කොහොමද? 14යි 11යි 14යි. එකතු කරන්න 14යි 11යි 14යි එකතු කරනවා මොනවද වෙනවා සෙන්ටිමීටර. ඒක තුන දාන්න බලන්න උත්තරේ 1යි 1යි 5යි 5යි 9යි. එකේ වතුනක් 3යි නේද? එහෙනම් ඒකේ වට ප්‍රමාණය 39යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. හදාගන්න හරි. එහෙනම් පස්සේ ගානම අපි ගණන් පහක් හැදුවා. තව ගණන් 20ක් තියෙනවා ඉස්සරහට. දැන් මේ ක්‍රමයට ඔයාලා පුරු වෙන්න හරි. මේ ක්‍රමයට පුරුදු වෙන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම දෙන්නම් ඔයාලට. ගෙදර තනි වෙලා ඉන්න ඔයාලට. හරි. මේ ක්‍රමෙන් ඉගෙන ගන්න දැන් මේ කාලේ ගුරු වෙන්න සිද්ධ වෙනවා. හරිද? නැත්තම් ඔයාලගේ මොළේ නිකන් මොට වෙලා යයි. කොහොම හරි උත්සාහ කරන්න මේ කොහොම හරි කොට දාගන්න මේ අවුරුද්දේ. හරි? බලන්නකෝ. ඊගාවට 6 වෙනි ගාන. මේ බලන්න 6 වෙනි ගාන මෙහෙමයි. පේරුණාට පස්සේ ආයේ නිදහසට කාරණා කියලා වෙන්න අපිට කොරෝනා තිබ්බයි කියන්නේ වෙන අරකයි මේකයි. ඒවා නිදහසට කාරණා නෙවෙයි. හරිද? තමන්ගේ ජීවිතේ වටිනාකම තමන් ගන්න ඕනි. හරි? එක සෙටම් වලින් තේරුම් ගන්න. මේක සැහැල්ලුවට ගන්න එපා මේ කාලේ ගෙදරට වෙලා මේ තනි වෙලා ඉන්න කාලේ මේක නිකන් නිදහසට කාරණාවක් විදිහට හදාගන්න යන්නත් එපා. හරි? අපිට අර ප්‍රශ්නේ හරි? අපිට අර ප්‍රශ්න මේ ප්‍රශ්න එව්ව මේ විභාගයට දාලා ඉන්නේ නැහැ. හරි? දැන් කලින් අවුරුදු වෙච්ච දේවල් දන්නවනේ. හරි. බලන්න 6 වෙනි ගාන මෙහෙමයි.
වීජීය පද දෙකක කුඩාම පොදු ගුණාකාරය 2a වර්ගයේ x වේ. මොකක් හරි වීජීය පදයක් තිබිලා දෙනවා. හරිද? මොකක් හරි වීජීය පදයක් තිබිලා තියෙනවා. ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද වෙන්නේ? 2a වර්ගයේ x. මොන කුඩා පොදු ගුණාකාරය දීලා තියෙනවා. ඉන් එක් පදයක් 2a. එක්කෙනෙක් 2a. මෙයා හිතමු. මෙයා 2a. හරිද? එහෙනම් අනිත් කෙනා කවුද කියලා අහන්නේ. හරි? අනිත් කෙනා කවුද කියලා අහන්නේ. උත්තර හතරක් දීලා තියෙනවා. ඒකත් එක හිතන්න. 2a වර්ග x කියලා එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ දීලා තියෙන කමනේ. ඔව්. 2a වර්ග x. දෙවෙනි එක 2x. හරි? 2x. අනිත් එක තුන්වෙනි එක තමයි මොකද්ද? a වර්ගයේ x. හතරවෙනි එක a වර්ගය x වර්ගය. හරි? මම අනිත් එක මෙහි ලියනවා. එක්කෙනෙක් 2a. මෙතනින් එක තෝරලා ගන්න ඕනේ. කවුද කුඩා පොදු ගුණාකාරය 2a වර්ග x වෙන්නේ. හරි. දැන් එක්කෙනෙක් මෙයානේ. අපි මෙයයි මේ ගත්තොත් එම් බලන්න කවුද පොදු වර්ගය කියලා. 2a පරිබලය 2a පරිබලය 2a පරිබලය නෝ. එතකොට a වර්ගය a ගේ විශාලම බලය මොකක්ද දෙන්නේ? a වර්ගය. ප්‍රධාන දෙකයි නම් එක්කිනේ අනෙක් පදේ විය හැක්කේ පහත පද වලින් කුමක්දයි තෝරා නිවැරදි පිළිතුර යටින් ඉලක්ක අඳින්න. ඔයාලගේ ප්‍රශ්නේ එනවා ඉතින්. හරිද? 2a පොදු හරය sorry 2a පරිබලය 2a පරිබලය කුඩා හරි විශාලම බලය 2a පරිබලය. a වර්ගයේ a ගේ විශාලම බලය a වර්ගයයි. එතන x ගේ විශාලම බලය හරි. මේක ගන්න පුළුවන් නේ. හරි. ඒක ගන්න පුළුවන්. අනිත් එක නම් පොඩක් බලමු. මේක ගන්න දෙන්නේ 2a පරිබලය 2a පරිබලය හරි 2a පරිබලය. s ගේ එකයි මෙතන x a ගේ එකයි ගත්තොත් එහෙම මේ දෙන්නයි ගත්ත පොදු හරිය මොකද්ද 2ax කියලා. නේද? එහෙනම් මේ උත්තරේ ඉන්නේ. මෙතනින් ගත්තොත් එන්නේ මොකද්ද? 2යි හරි මෙතන එකනේ තියෙන්නේ 2 2යි a වර්ගයේ a ගේ විශාලම බලය ගත්තොත් a වර්ගය ඒක සාහරි මෙයා ගන්නත් පුළුවන්. හරිද? එතකොට අහන්නේ අනෙක් පදයේ විය හැක්කේ පහත පිළිතුරු වලින් කුමක්දයි තෝරා නිවැරදි පිළිතුර යටින් ඉලක්ක අඳින්න කියලා කියන්නේ. පොදු වර්ගයේ a වර්ගයේ x. හරි ප්‍රශ්න නැහැ. එතකොට මේක ගන්න බෑ මොකද දෙකේ මේකේ පොදු හරිය ගත්තොත් මොකද එන්නේ ගන්නු? දෙක එනවා. a වර්ගයේ a ගේ විශාල බලය ගත්තොත් a වර්ගය x වර්ගයක් එනවා. නේද? ඒක උත්තරේ x වර්ගේ නෑ. හරිද? උත්තරේ x වර්ගේ නෑ. උත්තරේ දෙන්නේ 2x කියලා එහෙනම් මේක ගන්නත් බෑ. හරිද? එහෙනම් ගන්න පුළුවන් උත්තරය අපිට මෙන්න මේ පළවෙනි එක ගන්නත් පුළුවන්. නේද? පළවෙනි එක ගන්නත් පුළුවන් වෙයි. අනිත් එක මොකද්ද? නෑ වැරදි. මේ මෙතන වර්ගයේ තියෙන මෙයාද? නේද? මෙයා ගන්න බෑ. නේද? මේ දෙන්නගේ පොදු හරයක් ගත්තොත් එන්නේ 2ax වර්ගය කියලා. 2ax වර්ගය කියලා පොදු හරය ඉන්නේ. දැන් අපිට ඕනේ මොකද? 2a වර්ගයේ ස්නේහනම් මෙන්න මේ දෙන්න සෙට් වුණොත් විතරයි පොදු හරය. පොඩ්ඩක් හිතන්න මම මොකද්ද කියන්නේ කියලා. හරි වීජීය ප්‍රකාශන කුඩා පොදු ගුණාකාරය මතක තියෙනවද? දැන් මේ දෙන්න ගත්තොත් පොදු හරය තමයි ඉන්නේ 2a වර්ගයේ x. හරි. 2a පොදු හරය 2a වර්ගය මෙතන a පරිබලයේදී නම් දෙක ගන්න විශාලම බලය. ඒවට ගත්තාම මෙතන x ගේ පරිබලයේදී. මෙතන x නෑ යා තියෙන කෙනා ගන්න 2x එනම් පිළිතුර තමයි අපේ අනිවාර්යයෙන්ම තුන්වෙනි උත්තරේ. හරි. තේරුම් ගන්න මම මේ තියරි කොටසුත් හරි පාඩම් වල අතපසු වෙලා තියෙන ඒවාත් එක්ක මම මේ පැහැදිලි කරන්නේ. බලන්නකෝ ඊගාව ගන්න. හත කුලක ගානක් තියෙන්නේ. වෙන් රූපයක ඒට පමණක් අයිති කොටස අඳුරු කරලා තියෙනවා. බලන්නකෝ 10 වසරේ වගේ අතිශයින් වැදගත් කොහෙන් හරි මේ විෂය කොටස් ආවරණය කරගන්න විභාගෙට යන්න කලින් විභාගේ කවදා තියෙයිද මොනවා වෙයිද තාම අවබෝධයක් නැහැ. හැබැයි කවදා හරි ඔක තියෙනවා ලියන්න සිද්ධ වෙනවා. හරිද? මේක A මේක B. අපි එකට සූදානම් වෙන්න ඕනේ. මෙන්න මේ කොටසනේ මේ පාඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒට පමණක් අයිති කොටස තමයි ඒ පාඩ කරලා තියෙන්නේ. එහෙම කිව්වොත් තේරෙනවනේ. මෙතන මේ තියෙන්නේ මෙන්න මේ ටික තමයි මම මේ අත කියන්නේ. B ට පමණක් අයිති ටික. මේ මැද ඉන්නේ. මේක දෙක තියෙන්නේ. ඔතන ඉන්නේ කවුද? A ටයි B ටයි දෙන්නටමයි.
පිටින් ඉන්නේ කවුද? පිටින් කියන්නේ මේ කොටු වල පිටින් නේ. රවුම් වලට පිටින් කොටු ඇතුළේ ඈ. මේ කියන්නේ මෙන්න මෙහෙ ගෝවන්නේ. හරිද? පිටින් ඉන්නේ ඒ කොටුව තුල රවුම් වල පිටින් ඉන්නේ Aටයි Bටයි දෙන්නටම අයිති නැති පිරිස. පිරිස හරි ප්‍රමාණය හරි මොනවා හරි. එතකොට කියන්නේ මොකද්ද? මේක කුලක අංකනේ ලියන්න ඕන. අංකනේ කියන්නේ මේක. B ගෙන් පිට ඉන්නේ උදේ. නේද? B ගෙන් පිට කියන්නේ B නෙවෙයි B ඩෑෂ් ඔකට කියන්නේ. B උඩින් චූටි එකක් ගන්නවා ඕක කියන්නේ මොකද? B ඩෑෂ්. ඒ කියන්නේ B ගෙන් පිට. හැබැයි B ගෙන් පිට වුණාට මෙන්න මෙහෙ වඳුරු කළා නෑනේ නේ. A ගේ ටික විතර අඳුරලා තියෙනවා. එහෙනම් B ගෙන් පිට A අයිති කරගන්න අපි දාන්නේ මොකද්ද? ඡේදනය ලක්ෂණ. හරි. එහෙනම් කුලහලේ මොකද්ද? B ඩෑෂ් ඡේදනය A. කියන්නේ B ට අයිති නැති එන්නේ A ට පමණක් අයිති පිරිස දක්වන්නේ මෙන්න මේක. ඕක මෙහෙම ලිව්වත් හරි මොකද්ද? A ඡේදනය B ඩෑෂ් කියලා ලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ උත්තර දෙකම හරි. හරි. B ඩෑෂ් ඡේදනය කියලා මේ පැත්තෙන් දැන් කිව්වත් ප්‍රශ්න නැහැ. කොහොම ලිව්වත් හරි. අතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද්ද? ඡේදනය. හරිද? ඡේදනය. අපි යමු 8 වෙනි ගානට. ගන්නකෝ 8 වෙනි ගානේ තියෙන්නේ මෙහෙම. 8 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ සමාන්තරාශ්‍රයක්. හරිද? මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මෙහෙම ලම්බකයක් වෙලා තියෙනවා මෙතෙන්ට විකර්ණය. S හරි මම සම්පූර්ණ කරනවා. මෙතන අංශක 32යි. මේකට සමාන්තරයි. මෙයාට සමාන්තරයි. හරිද? මෙතන ඉතර දෙකක් බෙකින් ගෙවුවොත් තමයි මේක හරිනේ. මෙයාට සමාන්තරයි. මෙයාට සමාන්තරයි. එතන මේ P Q R S හරි සමාන්තරාශ්‍ර ලක්ෂණ මතක ගැනීම වලට සමාන්තරාශ්‍ර ලක්ෂණ මතක ඇති. සම්මුඛ කෝණ සමානයි නේ. සම්මුඛ පාද සමාන සමාන්තර වෙනවා. විකර්ණික ටික සමච්ඡේද වෙන දෙයක නම් මෙතෙන් තල වෙන්නේ නැහැ. හරි. SPR අණුවයිලු එක පේන්න තියෙනවානේ. ඊගාට PSR 32යිලු එකක් තියෙනවානේ. අහන්නේ PQR වලගේ. බලන්නකෝ PQR කියලා කියන්නේ මෙන්න මේ කෝණයගේ. ක්‍රම නම් ගොඩක් තියෙනවා ගාන ගලපලා ගන්න. රයිට්. අපි මේක 32යි නම් ඔයාලා දන්නවා මෙන්න මේ කෝණෙත් කී දවසක 32යි ඇයි ඒ ඒකාන්තර කෝණනේ. මෙතන 90යි නම් මෙතනත් කීය දෙන්නේ 90යි. ඒකට හේතුව මොකද්ද? මේ ඉස්සරට හැදෙන්නේ කාන්තර කෝණ. දැන් ඉතින් අහන්නේ මෙන්න මේ PQR කෝණය අපි ඒක y මාක්‍රයක් කියලා ගමු. අපි දන්නවා මේ කෝණ තුනේ එකතුව කී දෙන්නේ අංශක 180යි හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. නැත්නම් මෙතන මේ කෝණය මෙන්න මේකට y කියලා දාගෙන මේක හොයලා මේක සමාන කරන පුළුවන් සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. කොයි ආකාරයෙන් හැදුවත් උත්තරේ ලැබෙනවා. එක උත්තරය ලැබෙන්නේ හරි එක උත්තරය තියෙන්නේ ඒ උත්තරය ලැබෙනවා. හරිද? y 32යි 90යි එකතුව 180යි නේද? y ගේ 32යි 90යි එකතු දෙන්නේ අංශ 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. 32යි 90යි එකතු වුණොත් 122යි. නේද? 180යි. එහෙනම් y සමානයි 180යි. අර 122 මේ පැත්තට ගෙනලා අඩු කරනවා. y සමාන බලන්න මෙතන 10න් දෙකක් ගියොත් 8යි. 7න් දෙකක් ගියොත් 5යි මෙතන ඉන්නේ නේද? එහෙනම් y කෝණේ කියන අංශක 58 අපි y කියලා හිතමු. මොකද PQR නේද? එහෙනම් PQR කෝණයේ අංශක වලින් ඉන්නේ කීයද? 58යි. ගණ්ඩිකාවට ආවෙනි ගන්න. බලන්නකෝ මේ 9 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ 3x වර්ගය ධන x ඍණ 10. එයා සමානයිලු පැත්තේ තියෙන මොකද්ද x ධන p නේද? අන්තිම මොකද්ද 3x ඍණ q. හරි. දැන් බලන්නකෝ
හරිද? මෙතන මේ ගාන මෙහෙම හදන්න පුළුවන්. මේක සාධක කඩලා මේකට සමාන කරන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි මේකේ වරහණිවත් කරලා අර පැත්තට සමාන කරන්නත් පුළුවන්. හරිද? කොහෙන් හදුවත් උත්තරේ ලැබෙනවා. හරිද? මම එහෙනම් කරන දෙයක් ඉතින් මම මේකේ සාධක කඩනවා. අර සාධක කරන දන්නද? මේක වෙලිකොත් මේකේ ඍණ 30යි. නේද? මේක සාධක කරන මේක 3 10 වල ඍණ 30යි. ඍණ 30 ගන්නවා මැද 1 හදන්න ධන 1 හදන්න 6 වරක් 5 කියනවා. හරි? එතකොට 3x වර්ගය ඍණ 6x ධන 5x ඍණ 10 සමානයි. මේ පැත්තේ මුකුත් කරන්න යන්න එපා. ඒක එහෙම ලියන්න. බලන්න මොකද කරන්න කියලා. මේ මෙතනින් ගන්න සාධකයක් 3x. ගත්තොත් 3 ගත්තා x ගත්තොත් මෙතන ඉන්නේ x වර්ගෙන් x එක කරා. 6 3 ගත්තාම 2යි අන්න තිබ්බ x කියයි එළියට. එතනින් ගන්නවා කවුද 5ක්. 5x ගේ 5ක් ගත්තාම x දුරුයි 10න් 5ක් ගත්තාම 2යි. මේ වෙතේ මොකද්ද x ධන p අනිත් එක මොකද්ද 3x ඍණ q. හරි. එතකොට මෙතන එක සාධකයක් කියනවා මොකද්ද x ඍණ 2යි. ඍණ 2යි අනිත් එක මොකද්ද 3x ධන 5යි. අන්න දැන් මේ පැත්තට සමානයි x ධන p අනිත් එක මොකද්ද 3x ඍණ q. දැන් මෙතන ධන ඍණ නැතිනේ. එහෙනම් මම ඒකත් අන්න අර විදිහ හදා ගන්නවා. හරිද? එහෙනම් මම මේක ලියනවා. බලන්නකෝ. x මෙතන තේරෙන්නේ නැති බලන්න. මේ p ට සමාන මෙතන ධන p නේ තියෙන්නේ. එහෙනම් මේක ලියනවා ධන ඍණ 2යි කියලා. හරිද? දුර වල උත්තරේ පේ හරියට. x මෙතන ඍණ තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ 5යි කියලා. හරි තේරෙන්නේ නැත්නම් පොඩක් බලන්න මම පැහැදිලි කරන්නම්. එහෙනම් x ධන p 3x ඍණ q. මේ බලන්න x ළඟනේ x ධන කියලා තියෙන්නේ. හරි එහෙනම් මේ සාධකයේ මේ සාධකයට සමානයි. 3x එක්ක තියෙන සාධකයේ 3x එක්ක තියෙන සාධකයට සමානයි. එතන මම මේ රටාව සෙට් වෙන්නම ගාන හරි පරිමාණය දැන් බලන්න. මේකේ වැඩිම දේවල් ලැබෙන ධන ඍණ වැඩිම ඍණ 2යි. හරිද? ඍණ වැඩිම ධන 5යි. හරිද? මේ පැත්තේ මේ මැද තියෙන ලකුණු සමාන වෙන්න තමයි මම එහෙම කරේ. එතකොට x ධන ඍණ 2යි නේද තියෙන්නේ. එහෙනම් x ධන තියෙන p වලට තියෙනකොට කීයද? එහෙනම් p සමාන කීය දෙන්නේ ඍණ 2. හරිද? p සමාන කීය දෙන්නේ ඍණ 2යි. එතකොට 3x ඍණ කියන ගාන මේ පැත්තේ 3x ඍණ කියන ගාන සමානයි. එතනදී 3x ඍණ 5යි කියන්නේ. එතනදී 3x ඍණ q කියලා එනවා. q සමාන වෙනවා මේ ඍණ ලකුණ තියෙනවා දෙන්න නේද? q සමාන වෙනවා කාටද? ඍණ 5ට. තේරුම් ගන්න මොකද්ද කරේ කියලා. හරි. ඔය ගාන ඔහම හදන්න පුළුවන්. හරි. ඔය ගාන මම හදන්න තවත් ක්‍රමයක් කියනවා අර වරහන් ඉවත් කරන ක්‍රමය. හරිද? ඉතින් මේක සමාන මේ තේරුම් ගන්න බැරි නම් ඉතින් බලන්න ඔය ගාන මෙන්න මෙහෙම හදන්න පුළුවන්. හරිද? මොකක්ද තියෙන්නේ 3x වර්ගය ධන x ඍණ 10යි. එහා පැත්තේ ඉන්නේ කවුද? x ධන p. x ධන p ආයේ කවුද ඉන්නේ? 3x ඍණ q. අර පැත්තේ සාධක කඩන්න නැතුව හරි? දැන් කලින් කරේ ඕකනේ. ඕක තේරෙන්නේ නැතුව මේක බලාගෙන ඉන්න. හරිද? අර පැත්තේ සාධක කඩන්න නැතුව මම මේ පැත්තේ වරහන් ඉවත් කරනවා. මේ පැත්තේ වරහන් ඉවත් කරන්නේ කොහොමද කියන්නකෝ? x නේ. x එක්ක ලියනවා කවුද? 3x. මේ මතක නැත්තම් මොනවා මතක් කරන්නේ. ඊට ධන p එක්ක ලියනවා කවුද? 3x ඍණ q. හරිද? මේ කලින් ගා නැත්තම් මේකත් එක්ක ලියන්න දෙන්න එපා. හරිද? ඔය බලන්නකෝ අර පැත්ත තියෙන 3x ධන x ඍණ 10යි. එතන x මොකද 3x වර්ගය නේද? 3x වර්ගය වෙනවා. හරිද? මෙතන වෙන්න තියෙන්නේ මොකද්ද? ඍණ qx. මෙතන වෙන්න කවුද කියන්නකෝ? p 3න් වල තියෙන මොකද්ද? 3i px. නේද? 3i px. මෙතන ධනයි ඍණ වෙනවා ඍණ pq කියන්නේ මොකක්ද ඉන්නේ? pq. හරිද? දැන් එහෙනම් ඉතින් මෙතන මෙහෙම දෙයක් මම පොඩ්ඩක් කරනවා. මෙතන ධන තිනින්ද මම මෙන්න මෙතන මාරු කරලා ලියලා දෙනවා. 3i px ඍණ qx ඍණ pq. බලන්න උත් කරන මෙන්න මේ දෙන මාරු කරලා ඉවර විතරයි ඈ. ඒක නම් ධන x ගන්න පුළුවන් එළියට බලන්න. හරිද? එහෙනම් බලන්න දැන් අර පැත්තේ ඉන්නේ කවුද? මෙයාම තමයි ඈ. 3x වර්ගය ධන x ඍණ 10 සමාන වෙනවා මෙතන තියෙන මොකක්ද 3x වර්ගය. ඉතින් මෙතන මම සාධකයක් ගන්න රෙට x. හරිද?
x ගත්තොත් එළියට 3p එකෙන් උදේ x ගත්තොත් එන්නේ මොකක්ද දෙන්නේ කියන්නකෝ. x ගත්තොත් එළියට මොකක්ද දෙන්නේ 3p ඍණ q. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද pq. හරිද? දැන් එතකොට මෙහෙම මේ පැත්තේ තියෙන වර්ග ප්‍රකාශනය මේ පැත්තේ තියෙන වර්ග ප්‍රකාශනය. එතකොට වර්ග ප්‍රකාශනයක් කොහොමද තියෙද්දී මේ වැඩ ටිකක් අමාරු වෙනවා කලින් එකට වැඩිය. හරි? ඔබ වර්ග ප්‍රකාශනයක් තියෙද්දී හරි මේ ක්‍රමය තමයි සුදුසු ක්‍රමය මට තේරෙන විදිහ. මොකද මේක ගත්තොත් පොඩි අවුලක් වෙනවා. අවුලක් කියන ගාන හදන්න පුළුවන් මේ උත්තර දෙකේනවා. හරිද? උත්තර දෙකක් තියගන්න ඕ පීටාවේ ඍණ 2යි ක්‍යූටාවේ ඍණ 5යි කියලානේ. හරිද? මෙහෙම වර්ග ප්‍රකාශන දෙයක් මේ පැත්තේ තියෙන වර්ග ප්‍රකාශන මේ පැත්තේ තියෙන වර්ග ප්‍රකාශන. කොහොම වර්ග ප්‍රකාශනයක් තියෙද්දී සංගුණක සමාන වෙනවා. ඒ කියන්නේ සංගුණ සමාන කියන්නේ මේ මෙතන x වර්ග සංගුණය කියන 3යිනේ. මෙතනත් x වර්ග සංගුණය මේ 3යි එක පැහැදිලිව පේන්න තියෙනවානේ. මෙතන x ක සංගුණය කීයද? ධන 1යි. ඉතින් එහෙනම් මෙතනත් x සංගුණකේ එන්න ඕනේ මෙන්න x ගාව තියෙන කියන සංගුණය කියලා කියන්නේ මෙන්න මේ එක කීයද? 1යි කියලා කියන්නේ 3යි p ඍණ q කියලා කියන එකට සමාන වෙනවා. තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. 3යි p ඍණ q එකට සමාන වෙනවා. අපි එතන සමීකරණය කරනවා. මෙතන ඍණ තියෙනවා නෙමෙයි. ඒ ඍණ මේ ඍණ අයින් වුණාම මේ pq කියන කෙනා අර පැත්තේ 10ට සමාන වෙනවනේ. නේ? එහෙනම් pq ගුණිතය සමාන වෙනවා කීයටද? 10ට. හරි. මේක ගන්නවා අපි දෙවෙනි සමීකරණය කියලා. හරි. දැන් උදේ pq හොයන්න බෑ දෙයියනේ. නේද? pq හොයන්න ඕන. හොයන්න එහෙනම් බලා ගන්නකො. දැන් කී බඳගත්ත බෙරේ ගහන්න වෙනවා. මොකද ඉතින් හදලා පෙන්නන්න උත්තරේනේ. මේක උත්තර දෙක කලින් ආවේ මේ පේන්න දෙනවා p ඍණ 2යි q ඍණ 5යි. හරි. ඔබලා හිතා මේ මේසට බැරුව ඇති එක මේ මඟ ඇරලා යන්නේ කියලා නෑ. මේ උත්තර දෙකේම හරිද? බලන්නකො. මෙතන මම සමීකරණ දෙක මෙතන ලියනවා ඈ. මොකක්ද දන්නවද? තිබ්බේ 3යි p ඍණ q 1යි. අපි ගන්නවා පරිසම කියලා කියන තිබ්බේ. ආයෙ මොකක්ද තිබ්බේ? pq සමානයි 10යි. මම පැහැදිලි සමීකරණ දෙක ලියගත්තා. හරිද? දැන් මට මේ p හොයන්න එපා. q හොයන්න එපා. එහෙනම් මෙතනින් මෙහෙම වැඩක් කරනවා. හරි? දැන් අඩු කරයි කියලා මේ කැපෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. දැන් සමගාමී සමීකරණ ගොඩක් තියෙන්නේ. මේ දෙක අඩු කරයි එකතු කරයි කියලා කවුරුත් කපලා අයින් කරන්න බෑ. අඩු කරලාවත් එකතු කළාත් මේක pq එන්නේ නැහැ. කවුරුත් අඩු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. මොකද විජාතිය කට්ටියක් ඉන්නේ මෙතන. නේද? දැන් මෙතනින් වර්ග ප්‍රකාශනයක් ගන්නවා මෙහෙම. හරිද? කියන්නේ දැන් p වලින් විතරක් මම මෙතන හරි p වලින් විතරක් හරි q වලින් විතරක් හරි අරගෙන ප්‍රකාශනය කරගෙන ඉස්සලා හොයනවා pq. හරි? p වෙනවා q වෙනවා හොයනවා. හරිද? බලන්න උදේ දැන් මෙතනින් මට එකෙන් පුළුවන් නේද මට මේ q මෙහෙට දාන්න පුළුවන්. නේද? ඔය q මෙහෙට දැම්මම පස්සේ මොකද වෙන්නේ? ඔය q මෙහෙට දාලා මේ ධන එක දාන හැබැයි ඍණ එකක් වෙනවා. 3යි p මෙන්න මේ ධන එක තියෙන මේ ඔක දාන හැබැයි මොකද වෙන්නේ? ඍණ එකක් වෙනවා. මේ ඍණ q දානවා මේ හැබැයි ධන q වෙනවා. මේක ගන්න 3යි කියලා. මේ යන පුත් කරන එයා එහෙම තිබ්බා. හරිද? පුතේ මේ q මෙහෙට දැම්මා ධන එක මෙහෙට දැම්මා ඍණ එකක් වුණා. හරි. දැන් මේ q අන්න q වල ප්‍රකාශනයක් ආව 3යි p ඍණ එකට සමානයි. එහෙනම් 2 හා 3. හරිද? 2 හා 3. තව මෙතන ඇත්තටම ගැලපෙන්නේ කලින් උගන්වපු ක්‍රමය. මේක ටිකක් දිගට යනවා. හරිද? 2 හා 3. මෙතන මේ q වෙනුවට හරිද? දෙකේ තියෙන්නේ මොකද්ද කියන්නකෝ? p මෙතන තියෙන q නේ තියෙන්නේ. q වෙනුවට අපිට දාන්න පුළුවන් කවුද? 3යි p ඍණ එකනේ. 3යි p ඍණ එක දාන්න පුළුවන්. මෙතන මේ q වෙනුවට 2 හා 3 කියලා කියන්නේ එහෙමනේ. හරිද? කියලා කියන හේතුව ඒක. හරිද? 3 තියෙන කියන එක දෙකට ආදේශ කරනවා. ඒකයි මේ 2 හා 3 කියලා ලිව්වේ. හරිද? දෙකේ තියෙන p එහෙම ලිව්වොත් q වෙනුවට අතාරින මෙන්න මේ සෙට් එක කවුද 3යි p ඍණ එක. සමානයි. අර පැත්තේ තියෙන කීයද? 10ට. දැන් මෙතන වරහන් වතුර මොකක්ද දෙන්නේ? 3යි p වර්ගය. ඍණ p සමානයි 10යි. හැබැයි 3යි p වර්ගය ඍණ p ධන 10 දෙමුත් එහා පැත්තට ඍණ 10ක් වෙනවා. සමානයි බිඳුවයි. හරිද? එහා පැත්තේ 10 තිබ්බේ කියන්නකෝ. හරි. pq වන්න pq නේද? එතකොට මෙතන මේක වලුත් වෙන්නේ 15යි කියලා එනවානේ.
එතකොට 15යි කියලා එද්දී 15 ගණන් ඕනේ මැද එකක් සෙට් වෙන්න සාධකයක් විදියට. හරිද? 15 මැද එකක් සෙට් වෙන්න සාධකයක් කැඩුවොත් මොකද වෙන්නේ කියන්නකො? පස්වරක් තුන කියලා ගන්නත් බෑ. ඒතර සට්ටියේ සෙට් වෙන්නේ නැහැ ගන්නනේ. හරිද? 3යි p ඍණ q සමානයි 1යි. හර පැත්තේ තියෙන්නේ මොකද්ද? pq සමානයි 10යි කියලා. හරිද? එතකොට q සමානයි 10යි. එතකොට 3යි p මේක සමානයි q ට. හරිද? ඒතර p වෙනුවට දානවා මොකද්ද? 3යි p ඍණ 1. ඊළඟ p සමානයි එහා පැත්තෙන් ඉන්නේ 15යි. ඒතර සාධක වලදී මෙතෙන් කැඩෙන්නේ නැහැ. හරිද? දැන් මේක වැඩි කරලා ඍණ සෙට් වෙනවනේ. දැන් මේක මේ කරන්න පුළුවන් නේ. කියලා ඍණ 30 ඉන්නේ. 15 නෙමෙයි දෙන්නේ. හරිද? දැන් මේක ගන්නවා ඍණ 30 ඉන්නේ. ඍණ 30 කරන්න පුළුවන් මෙතන ඍණ 6 වලක් ධන 5 කියලා ගන්න පුළුවන් නේ. ඍණ 6 වලක් ධන 5 කියලා. ඒතර මේක සාධක කරන්න පුළුවන් මොකද්ද? 3යි p වර්ගය ඍණ 6යි p ධන 5යි p ඍණ 10 සමාන දෙක කෙටි පේපර් එකක සමාන මේවා ගන්න සෙට් වෙනා මේක සුදුසු ක්‍රමයේ අර කලින් හිටපු ක්‍රමය. මේ ක්‍රමයට හදන්න පුළුවන්. ඔය දැන් මෙතනින් p එකක් ගන්න අනිත් 3යි p ගන්න පුළුවන් එළියට. නේද? 3යි p ගත්තාම මෙතන p ඉතුරුයි. 6න් 3ක් ගත්තාම 2යි. එතන 5ක් ගත්තාම හරිද? p 10න් 5ක් ගත්තාම 2යි සමානයි බිඳ. එතකොට එක සාධකයක් එනවා මොකද්ද? p න 2යි කියලා. අනිත් එක මොකක්ද ඉන්නේ? 3යි p ධන 5යි කියලා. සමානයි බිඳ. දැන් එතකොට මෙතනින් p වලට උත්තර දෙකක් එනවනේ. නේද? මේ p වලට උත්තර දෙකක් එනවා. කියන්නේ එක්ක මේක බිඳුවයි නැත්නම් මේක බිඳුවයි දෙන්නේගේ ගුණිතේ බිඳුවක් එනවා. අනිවාර්යයෙන් එක්ක මෙයා බිඳුවක් එනවා නැත්නම් මෙයා බිඳුවක් එනවා. නේද? එහෙනම් ඔතෙන් දැම්මොත් මොකක්ද වෙන්නේ කියන්නකෝ? එක්කෝ p න 2 සමානයි බිඳුව වෙනවා. හෝ නැත්නම් මෙතන 3යි p ධන 5 සමානයි බිඳුව වෙනවා. හරි. මම මෙතනින් උත්තරයක් කියනවා p සමානයි ඉඳ දෙක දැම්මොත් එහෙම 10ක් වෙනවනේ. ඒක හෝ මේක දැම්මොත් මොකද වෙන්නේ කියන්නකෝ? p සමානයි ධන 5 දැම්මොත් අපිට ඍණ 5ක් වෙනවා. ඒක 3ෙන් බෙදුවොත් ඔන්න p ට උත්තර දෙකක් ආවා. නේද? මේ p ට උත්තර දෙකක් ආවා. දැන් එතකොට ඔය p ට ආපු උත්තර දෙක මෙන්න මෙතන ආයස කරොත් අපිට q ගේ උත්තරේ ගන්න පුළුවන්. හරිද? q උත්තරේ ගන්න පුළුවන්. හරි. බලන්න මෙහෙමයි. එතකොට q උත්තරේ ඉන්නේ බලන්නකෝ. pq සමාන 10යි. මෙන්න මෙතන ආයස කරනවා. හරිද? මොකද pq සමානයි කී දෙන්නේ 10යි. pq සමාන 10යි නම් p තාවේ 2යි. නම් p තාවේ 2යි. 2යි q සමානයි 10යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් උත්තරේ නම් q සමානයි කී දෙන්නේ 5යි. හරිද? ඉතින් මෙන්න මේ උත්තරේ දැම්මත් මේ ඍණ 5 බෙදීම තුන දාන්නත් පුළුවන්. හරිද? ඒතර pq සමානයි 10යි කියලා උත්තර දෙයක් එනවනේ. එතකොට p ට දාන කීයද? ඍණ 5 බෙදීම 3යි. q සමානයි 10යි. එතකොට ඍණ 5යි q සමානයි. එතන එකේ 30යි. දෙපැත්තම ඍණ 5න් බෙදුවොත් නම් q සමානයි මෙතෙන්ට ඍණ 6යි. හරිද? එතන උත්තර යුගල දෙකක් ආව නේද? q ට 5ක් ආවා. හරි. අර කලින් ආපු උත්තර දෙකම මාරුලා එනවා. හරිද? ගාන කොහෙද හදද්දී පොඩි ප්‍රශ්නයක් වෙන්නත් ඇති. වෙන විදිහට p ට ඍණ දෙක එන්න ඕනේ. හරිද? මේ සාධක කරන දෙක කොහෙද අවුලක් වෙලා ඇති ගන්න. ඒක නේද මෙහෙම වෙන්නේ. හරිද? කොහොමත් මේකට වැඩිය අර ක්‍රමේ සාර්ථකයි. හරි? මේකට වැඩිය අර ක්‍රමේ සාර්ථකයි. හරි. ගන්න ටිකවට 10 වෙනි ගන්න. හරිද? 10 වෙනි ගන්න. බලගන්නකෝ. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 20ක් වෙච්ච සමචතුරස්‍රයක් තියෙනවා. හරිද? වර්ග සෙන්ටිමීටර් 20ක් වෙච්ච සමචතුරස්‍රයක් තියෙනවා. එතකොට මේක පැත්තකදී අපි x කියලා ගමු. එතකොට පැත්තක දිගට මේ අගයන් 4ක් දීලා තියෙනවා නේද?
4.3යි 4.4යි 4.5යි 4.6යි. මෙම දිගවල දුරෙන් වර්ගඵලයේ වර්ග සෙනමි 20ක් වේදා පැත්තට. එහෙනම් අපි දන්නවා මේ පැත්තට වැඩි දිගෙන් වැඩි කරොත් 20 ලැබෙනවනේ. නේද? නම් පැත්තට දිනේ අහන්නේ x වැඩි කිරීමනේ. x සමානයි කිය දෙන්නේ 20යි. දැන් මෙතන x වර්ගයනේ. x වර්ගය සමානයි 20යි. අපි x වර්ගය දෙකට වර්ගමූලය ගන්න එපේ. දැන් ඇත්තට මේ කියන්නේ මොකද්ද? වර්ගමූල 20 අගය. අවසන්ව කීයක් කියද කියලා අහන්නේ. ඒතොර වර්ගමූලයේ 20ට ඇදලා දෙන අගයක් තුන අපි ගුණ කර කර බලන්න ඕනේ. කිට්ටුම අගේ කවුද කියලා. මොකද 4.3 4.4 හරි. මෙන්න මේ අගයනේ දීලා දෙන්නේ. 3 4 4.5 නේද? 4.6. එහෙනම් වර්ගමූල දැන් 20 කිට්ටු වෙන දැන් වර්ගමූල කියලා කියන්නේ මොකද්ද? 36 වර්ගමූල 6නේ. ඒක 6 6 වැඩි කරොත් 36. 64 වර්ගමූල 8යිනේ. 8 8න් වැඩි කරොත් 64. එහෙනම් දැන් මේ 20 වර්ගමූලයේ කවුරු මේ කෙනෙක් වෙනවා නම් එයාගේ වැඩි කරොත් ආ 20 ලැබෙන්න බෑ. දැන් 20 ලැබෙන්නේ නැහැ. 20ට ආසන්නම ගාන ලැබෙන්නේ කාගෙන්ද කියලා බලන්න ඕනේ. හරිද? මන්නේ ගෙස්ටා මෙන්න මෙයා වෙන්න ඇති කියලා හිතාගෙන මෙයා වැඩි කරලා බලන්න. එක්කෙනෙක් විතරක් බලලා මේක කවදාවත් ෂේප් කරන්න බෑ. හරිද? 4.4 4.4 වැඩි කරලා බලනවා 20ට ආසන්න ගාන ලැබෙයි කියලා. 16 හදා එකක් තුර 16 6 එකයි කියේ 17යි. 16 හදා මෙතනත් එහෙමනේ නේද? 6 7 6 10 එකක් ඉතුරු වෙයි 7 1 8යි මෙහි කියුව තමයි උතරින් අන්න 19.3 අන්න තර 20 කිට්ටු වෙනවනේ 19.3 කියන්නේ 20 ඔන්න කිට්ටු වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි දැන් මෙයානේ වැඩි කරේ. නේද 4.3 වැඩි කරයි කියලා මේ තේරුමක් නැහැ. මොකද ලැබෙන්නේ මීටත් වඩා අඩු උත්තර 20න් ඈත් කරනවා. එහෙනම් තව කිට්ටුවක ලැබෙන්නේ කියලා බලන්න මේ 4.5 වැඩි කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? මේ 4.5 වැඩි කරොත් බලන්නකෝ පස්සරප්පා ඉස් බලන්න දෙකක් ඉදිරිය පස්සරකද 22 22යි. තරප්පා 20න් බිඳු දැම්ම දෙකක් ඉදිරිය වෙනවා 16 2යි 18යි. 5යි 2යි මෙතන අන්න ඉස්සර කරලා. හරිද? උත්තරේ 20.2යි 5. දැන් බලන්නකෝ මේ 20 මැද ඉන්නවා. නේද? මේ පැත්තෙන් ඉන්නවා 20.2යි 5. ඔය 20.2යි 5යි කවුරු වැඩි කළාද? 4.5 4.5 වැඩි කරොත්. නේද? 19.3යි 6 ආවේ කවුරු වැඩි කළාද? 4.4 4.4 වැඩි කරොත්. එතකොට ඔය මෙයාට කොච්චර ગેප් එකක් තියෙනවද? මේකෙන් මේක අඩු කරොත් උත්තර එනවා කීයද? 0.2යි 5නේ. මේකෙන් මේක අඩු කරොත් එන්නේ කීයද කියන්නකො 19 ගණනේ 0.64යි. පල්ලෙල අඩු කරන්න ඕනේ. ඉතින් මේක අඩු කරොත් 19.64ක් එනවා. එහෙනම් අපිට තේරෙනවා මෙතන කිට්ටුවේ ඉන්නේ කවුද? මෙන්න මෙයානේ. 20.2යි 5 නම් 20ට කිට්ටු මගේ 20.2යි 20.2යි කවුරු වැඩි කරාද? 4.5 වැඩි කළා. එහෙනම් 20 වර්ගමූල විදිහට අපි ආසන්නව පිළිගන්නේ කීයද? 4.5. ඒතර මේක සන්නිකර්ෂණ ක්‍රමයෙන් වර්ගමූලය ගණනය කිරීම. නේද? වර්ගමූලය කියන්නේ 10 වසර පුතේ. අගනේ දෙවනි පාඩමනේ. ඔව්නේ. පළවෙනි පාඩම පාරමිතිය දෙක වර්ගමූලය. හරි. එහෙනම් ආසන්නව ගන්න මොකද්ද? සුදුසු මගේ කීයද? 4.5 සෙන්ටිමීටර. හරි. ගන්නට 11 වෙනි ගාන. කොලසේ ගන්න මෙහෙමයි. දී ඇති රූපේ අපිට ගන්න මෙහෙමයි. ED CB E ඔන්නේ රූපේ AD DB ට සමානයි. මේ තියෙන්නේ ADE ABC සමානයි. ආයි කොනෙක් දක්වා දෙන්නේ AD AB සමානයි. හරිද? සමානයි. DC හා PC අතර සම්බන්ධයි. DE සහ BC. පුළේ දන්නවා මේ කෝණ දෙක සමානයි. ඔය කෝණ දෙක සමානයි නම් මේ F හැඩේ කෝණ දෙක ගන්න මේ. ඔය කෝණ දෙක සමානයි නම් මෙන්න මේ රේඛාවයි සමාන්තර වෙනවා. නේද? අනුරූප F හැඩේ කෝණ වල සමාන වෙනවා. අනුරූප හැඩේ කෝණ වල සමානයි නම් රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. අපි දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව.
හරිද? දැන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මොකක්ද කියන්නකෝ? ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මතින් දැන් ටික ටික ඔලුවට දාගමු. ත්‍රිකෝණයක මේ වගේ පාද දෙක මධ්‍ය ලක්ෂණ යා කරොත්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ මේ දිග සෙන්ටිමීටර් 10යි නම් මෙතන තියෙන හරිය බඳ 5යි. මේක 20යි නම් මෙතන තියෙන 10යි. මේ දෙන අර යා කරොත් මෙන්න මේ රේඛාවලිය මේකට සමාන්තරයි. ඒ වගේම තමයි මේකේ දිගින් භාගය. ඒ කියන්නේ මේක දිග සෙන්ටිමීටර් 12යි නම් මේකේ ඉන්නේ කීයද? 6යි. ඔය ප්‍රමේය. අද ත්‍රිකෝණයේ පාද දෙක මේ මධ්‍ය ලක්ෂණ යා කරොත් ඒ යා කරන රේඛාව මෙන්න මේ රේඛාවලිය මේකට සමාන්තරයි. අනිත් එක තමයි ඒ දිගින් භාගය තමයි යා කරපු රේඛාව. හරිද? ඕකේ විලෝමයේ මෙහෙමයි. ත්‍රිකෝණයක විලෝමයේ කියන අනිත් පැත්ත. එක පාදයක මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා මෙන්න මේ පාදයට සමාන්තර එකක් නේද කියනවා. මොනම රේඛාවක් අනිදලා මේක සමාන්තරයි. හරිද? කොහොම රේඛාවක් ඇන්දෝ ඔය රේඛාව යන්නේ මෙන්න මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. හරි? කියන්නේ මේක දෙකට බෙදාගෙන තමයි මේ රේඛාව යන්නේ. හරි? කියන්නේ මේක දිග සෙන්ටිමීටර 18යි නම් මේකත් 9යි මේකත් 9යි. අන්නේ කතාව උදේ තියෙන්නේ. දැන් මේ බලන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා තේරුම් ගත්තානේ. නේද? මොකද මේ අනුරූප හැඩයේ කෝණ සමාන නිසා. හරිද? අඳින්නේ උදේ මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලානේ. මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා. එතකොට එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා අඳින නිසා අනිවාර්යෙන් කිව්වතාවටම මෙන්න විලෝමයට මොකද වෙන්නේ? මේන මේක සමච්ඡේදනය වීගෙන යන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ දිගට සමානයි. ඒ කියන්නේ AE දිග EC සමානයි. අහන්නේ මොකද්ද? DE හා BC අතර සම්බන්ධතාවය. DE සහ BC අතර. අන්න එහෙම දැන් මේ මධ්‍ය ලක්ෂ්‍යය යද්දි මොකද වෙන්නේ? අන්න දැන් මධ්‍ය ලක්ෂ්‍යය ඔටෝ යා වෙනවා. නේද? එහෙනම් සම්බන්ධතාවය තමයි මොකද්ද? සම්බන්ධතාවය ලියන්න. හරිද? DE සහ BC අතර සම්බන්ධතාවය. හරි. එහෙනම් මොකද වෙන්නේ? DE කියන්නේ කවුද? මෙන්න මේ දිගින් භාගය. කවුද? භාගයයි BCD. ඔන්න ඒක සම්බන්ධතාවය. හරි. ඔන්න ඔය රේඛා දෙක සමාන්තරයි කියලා ලියන්නත් පුළුවන්. හරි. ඔය උත්තර ලියන්න පුළුවන්. නැත්නම් DE දිග කාටද? BC සමාන්තරයි. ඔය දෙකෙන් කෝක ලිව්වත් හරි. ඊට AE 5යි නම් මෙතන 5යි නම් මෙතන මේකත් 5ක් වෙනවා. නම් EC දිග සොයනවා. එහෙනම් EC කියන්නේ සෙන්ටිමීටර් 5යි. ඒතර හේතු දක්වමින් කියලා මුත් කියන්නේ නැහැ. හේතු දක්වමින් කිව්වොත් අපේට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමී කියලා ලියවනම් ෂේප්. හරි. හරි. ඊගාවට 12 වෙනි ගාන. හරි. 12 වෙනි ගාන. එතකොට දැන් මේ දේ මම දිහාට හරි. මම මේ සාකච්ඡා කරගෙන යන්නේ හරි. කලින් අවුරුද්දක බස්නාහිර පළාතේ මේ වර්ෂ අවසාන එගීම් පේපරය. හරිද? එතකොට දැන් මේකේ වර්ෂ හරි 11 වසර වර්ෂ අවසාන පේපරය. එතකොට දැන් මේකේ මේ 3 වෙනි වාරයේ 11 වසර 3 වෙනි වාරයේවත් තියා තව 2 වෙනි වාරයක් කරේ නෑ වලට නේද? එතකොට මේ 11 වසර 3 වෙනි වාරය 2 වෙනි වාරයේවත් සෙට් වෙනවා. හරිද? මේක ආරම්භක දවසේනේ. හරිද? ඉතින් පස්සේ ටිකක් ලේසි පේපර් මම ගේන්න. හරි? ඉතින් පස්සේ අර 10 වසරේ ඉඳන් 10 වසර 3 වෙනි වාරයේ වගේ පේපර් කීපයක් සාකච්ඡා කරලා ඊගවට අපි 11 වසරේ වට එමු. හරි? දැන් මේ ආරම්භක දවසේ ඉඳන් ඉච්චර ගණන් ගන්න එපා. 12 වෙනි ගාන තියෙන එක. හරි? 12 වෙනි ගාන ඔයාලා අහපු නැති දැන් සෙට් වෙද්දී මම පොඩි වැඩිපුර පැහැදිලි කිරීමක් කරනවා ඒ සම්බන්ධව. හරි? මම දන්නවා මේ පාඩම මේ විදිහට අහලා නැත්නම් ඒ ගානට අදාළ සීමාව මම පැහැදිලි කරනවා. හරි. ඔන්න ගාන 12 වෙනි දිනේ ඒ වගේ ගාන. බලන්නකෝ. මෙහෙමයි. tan theta සමානයි 3න් 2යි නම් sin theta වලගේ. යම් කරකලා ඇති වගේ සමානුනේ. මොකද මේ කියන්නේ කියලා. හරි. දැන් දීලා දින කියන්න නේද? tan theta සමානයි 3න් 2යි. නමුත් අහන්නේ මොකද sin theta නේ? හරි. ඔය සත්‍යනා ත්‍රිකෝණමිතිය කියන පාඩම පිළිතුර කාරණයක් ආකාරයෙන් දැකීම ප්‍රමාණවත්. ඊටත් වඩා 30 වෙනවනේ. හරි. උදේ බලන්නකෝ tan theta වලගේ දීලා තියෙනවානේ. උදේ මෙහෙමයි. ඍජු කෝණික ත්‍රිකෝණයක මෙතන ඍජු කෝණේ. ඔය ඍජු කෝණේ ඉස්සරහින් ඉන්න කෙනාට අපි තමයි කියන්නේ නමක් කියනවා මොකද්ද? අර කරුණාවන්ත කෙනෙක්. එහෙනම් යාට කියනවා මොකද්ද? කර්ණපාදේ කියලා. අපි කෙටි කරලා කර්ණය කියලා කියනවා. හරි. එතකොට ඒක කර්ණෙම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ.
මොන ත්‍රිකෝණේ කොයි පැත්ත දැම්මත් අංශක 90 ඉස්සරහින් ඉන්න එක තමයි අපි නමක් කියන්නේ මොකද්ද? කර්ණය කියලා. හරි. එතකොට මේ කෝණ දෙක තියෙනවා. ඒක තියෙන්නේ නේද? ඔය කෝණ දෙක මම ගන්නවා මෙන්න මේ කෝණේ ගන්නවා. මේ කෝණේ ගන්නවා මම x කියලා ගන්නවා. දැන් මේ කෝණයත් එක්ක බලද්දි මේ x ට ඉස්සරහින් ඉන්නේ කවුද? x ට ඉස්සරහින් තියෙන පාදේ තමයි මෙන්න මේකනේ. නේද? මෙන්න මේ කර්ණ පාදේ. හරිද? පාද වර්ග තුනක් තියෙනවා. එකක් කර්ණය. කර්ණ පාදේ. අනිත් එක තමයි සම්මුඛ පාදේ. අනිත් එක තමයි මොකද්ද? බද්ධ පාදේ. බලන්නකෝ. එතකොට මේ දෙක දැන් කර්ණය කියන්නේ කර්ණය එක විදිහක් නේ. කර්ණය අනිවාර්යයෙන්ම අංශක 90 ඉන්න එක තමයි කර්ණය. එතකොට මෙන්න මේ දෙකට සම්මුඛ පාදේ බද්ධ පාදේ කියලා වෙනස් වෙනවා. මෙන්න මේ කෝණයත් එක්ක අපි සලකන කෝණයත් එක්ක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ x කෝණයත් එක්ක බලද්දී x කෝණය දාන්න පියුනේ කෝණයට අදාළව. ආදාළව නෙවෙයි අදාළව. හරි. අදාළව ගත්තොත් එහෙම සම්මුඛ පාදේ වෙන්නේ කවුද? x ට ඉස්සරහින් තියෙන කෙනා කවුද? අපි මේ ත්‍රිකෝණේ ගමු ABC කියලා. හරි. කර්ණ AC නේ. x කෝණයත් එක්ක බලද්දී x ට සම්මුඛ පාදේ තමයි කවුද? AB. කියන්නේ x ට ඉස්සරහින් ඉන්නේ AB නේ පේනවද ඊයේ? ඉස්සරහින් ඉන්නේ AB. x කෝණයට අදාළව එහෙනම් බද්ධ පාදේ වෙන්නේ කවුද? x ට බද්ධ වෙලා තියෙන. දැන් මේකත් බම් බද්ධ වෙලා තමයි තියෙන්නේ. හැබැයි ඒක කර්ණය කියලා කියනවනේ. නේ? ඒක උන්ට කර්ණයටත් බද්ධ කියලා කියන්න ඕනේ නෑ නේද? x ට බද්ධ වෙලා තියෙන පාද මෙන්න මේ දෙක. හැබැයි මෙයාට කර්ණය කියලා කියන නිසා බද්ධ පාදේ කවුද? BC. x කෝණයත් එක්ක බලද්දී. දැන් මේ කොනේ y කියලා ගන්නවා. තව ඉතුරුලා මෙයා විතර නේ. ඒ කොනේ ගත්තොත් එහෙනම් මෙයා ගත්තා. y කෝණයත් එක්ක බලද්දී y කෝණයට සාපේක්ෂව බලද්දී හරිද මේ වුණා සටහන් කරගන්න හරිද y ට අදාළව ඉස්සරහින් ඉන්න කෙනා කියන්නේ කවුද? ඒ කියන්නේ y කෝණයට අදාළව සම්මුඛ පාදේ තමයි මොකද්ද? සම්මුඛ ඉස්සරහින් කවුද? BC. BC ආරයට කර්ණය වුණාට මෙයාට සම්මුඛයි. now y කෝණයට අදාළව ඉතින් බද්ධ පාදේ වෙන්නේ කවුද? මේ බද්ධ වෙලා ඉන්නේ කවුද? මෙයා නේ කර්ණයනේ කවුද? AB. හරි අර දෙනම අරනවා. ඔන්න ඔය කතන්දරේ. ඔය ටික තේරුම් ගන්න. අපි ඕන කොනද sin cos tan කියලා ත්‍රිකෝණ දින අනුපාත තුනක් තියෙනවා. හරිද? ඕක අපි ලියන්නේ මෙහෙමයි. ඔයාලා මෙහෙම අත තියන්න. sin tan cos කියලා මම කියනවා. හරිද? මොකක් හරි මෙතනදී කෝණය. ඕනම කෝණේ sin cos tan කියලා අනුපාත තුනක් තියෙන එක අපිට අර ලඝු පොතේ එහා පැත්තේ ගණනය කරන්න තියෙනවා. හරි? ලඝු පොතේ සම්බන්ධ විශේෂ කොටසක්. හරිද? කියන්නේ ලඝු නෙවෙයි ප්‍රකෘති වල ලඝු පොතක් පෙරලා දැක්ක ඇති ප්‍රකෘති සයින ප්‍රකෘති ටැන්ජන්ට් ප්‍රකෘති කොටැන්ජන්ට් කියලා જાතියක් තියෙනවා. හරි? ඒ මෙන්න මේ ත්‍රිකෝණමිතිය පාඩම. ඒතර ඕනෑම කෝණයකට අපි සයින් නගේ ලියන්නේ හරි? θ කියලා කෝණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. අපි ඒක කියනවා සක්ක කියලා. හරි? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. සක සයින්. හරි? සක සයින්. tan ලියන්නේ සම්මුඛ පාදයේ බෙදෙනවා බද්ධ පාදය. සක සයින් සබ tan. සක සයින් සබ tan. cos ලියන්නේ පටල ගන්න එපා වේ. බද්ධ පාදයේ ලියනවා බද්ධ පාදයේ ලියනවා කර්ණ පාදයේ. බක cos. හරි? එහෙනම් මේක මෙහෙම මත තියාගන්න සක සයින් සබ tan බක cos. හරිද? කොහොම තමයි තේරුම් ගන්න උත්සාහ කරනකොට මොකද්ද මේ කියන්නේ කියලා. හරි? දැන් මෙතන දීලා තියෙන මොකද? tan theta කිව්වේ එහෙනම් මේ දීලා තියෙන්නේ කොහේ හරි තියෙන ත්‍රිකෝණයක ත්‍රිකෝණයක මෙන්න මේ කෝණ දෙකෙන් එකට අදාළව tan අගේ දීලා තියෙන. මේක ගන්න පුළුවන් මේක ගන්නත් පුළුවන්. මම කොහේ මේක කියලා මාක් කරලා. කොහෙන් අත උත්තරේ එනවා. ඒ tan theta දීලා තියෙන්නේ. මෙයා බෙදින්න tan කියන්නේ කවුද කියන්නකෝ? tan කියන්නේ මොකද්ද මේ සබ නේද? මේ අනිවාර්යෙන් සටහන් කරගන්න. හරිද? ඔයාලා මේ පේපරේ සාකච්ඡා කරද්දී නිකම්ම ඔහේ බලන් ඉඳන් මම කි හරි? කලින් කියන්න බැරුණා. අනිවාර්යයෙන් මේ ගානෙන් ගානලා හදන්න. හරි? මට කලින් ගාන හැම වෙනම ඉල කල්පනා කරන්න විනාඩියක් දෙකක් කොහොමද මේක වෙන්නේ කියලා. ඒතකොට මට කියන කාලේ වගේ පේපරේ සාකච්ඡා කරන කාලේ වගේ දෙගුණේ වගේ කාලයක් සමහරට සෙට් වෙයි කරන්න දෙයක් නැහැ. හරිද? මෙහෙමයි. දැන් දීලා තියෙන මොකද tan වලගෙන් මම මේක වල θ කියලා දාගත්තා. හරිද? මේ කොහොමද කෝක දාගත්තොත් උත්තරේ ගන්න පුළුවන්. හරිද?
ඉතින් tan ලියන්න කොහොමද කියනවා සබ සම්මුඛ පාදයේ පිටින් සම්මුඛ පාදයේ පිටින් බද්ධ පාදය. එහෙනම් මේ උඩ ඉන්නේ කවුද සම්මුඛ පාදයේ? නේද? යට ඉන්නේ කවුද බද්ධ පාදයේ? දැන් සම්මුඛ පාදේ වැඩ නම් දෙකයි. හරිද? එහෙනම් තීටා කොනන සම්මුඛ ඉන්නේ මෙයානේ ඉස්සරහින්. බද්ධ පාදයේ කවුද? මෙයා. නම් අහන්නේ මොකද්ද? ඔන්න tan තීටා දුන්නානේ. අහන්නේ මොකද්ද? sin තීටා අහන්නේ. නම් මේ කෝණෙම sin නගී. sin නගී ලියන්න අපි දැනන් ඉන්න මොකද්ද? මේ බලන්න sin කියන්නේ මොකද්ද? සකනේ. සම්මුඛ පාදයේ පිටින් කර්ණය. නම් sin කියන්නේ සම්මුඛ පාදයේ පිටින් මේ අඩේ කොයි කර්ණයක් බන්නේ නැහැ නේ. මොකද්ද බෙදන්නේ එතකොට? බෙදන්නේ මේක. මේ බෙදන්න හිනා එක හොයාගන්න ඕනේ. නේද? එහෙනම් අපි දන්නවා පේන්න ඕනි දැන් ත්‍රිකෝණී ත්‍රිකෝණයකදී පාද දෙකක් දීලා තියෙනවා. තුන්වෙනි පාදේ හොයන්න ඕනේ. තුන්වෙනි පාදේ මේ කර්ණය හොයන්න ඕනේ. එහෙනම් දාන්නේ මොකද්ද? පරිතකට සම්බන්ධනේ. පරිතකට කිව්ව වෙන මුකුත් නෙවෙයි. මේ කර්ණයේ වර්ගය සමානයි කාටයි මේ දෙන්නගේ වර්ගවල එකතුවරනේ. දෙකේ වර්ගය දන තුනේ වර්ගය. දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය 9යි. 9 4යි 13යි. වර්ගමූලය ගත්තොත් x සමාන දේ වර්ගමූල 13 වන කර්ණීය ආකාරයේ තබන්න කියලා මොකද්ද මගුලක් කිව්වනේ. ඔය ඒක තමයි ඔය කිව්වේ කර්ණ කියන්නේ මොකද. හරිද? එහෙනම් අපිට අහන්න දැන් දුකේ බෑ sin θ ලියන්න පුළුවන් සම්මුඛ පාදයක් දන්නවා කර්ණයක් දන්නවනේ. ඔන්න එහෙනම් ලියනවා sin θ මේක sin θ කියන එක කියවන්නේ නෑ sin කියලා කියවන්නේ. sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය 2යි. කර්ණය වර්ගමූල 13යි. ඔන්න උත්තරේ. හරි. අපි යමු ඊගාවට 13 වෙනි ගාන. එතනක් තියෙන්නේ මහා මගුලක්. මගුලක් නෙවෙයි. න්‍යාස ගානක් තමයි දෙවෙනි වාරේ පාඩම කොහොම හිතනව තව කරේ නැහැ. හරි. මේක පාඩමට දාලා කොටසත් එක්ක පැහැදිලි කිරීම කරන්නේ ඒකයි. කොහොම හරි මතක් කරලා තිබ්බොත් නේ. ඉතින් පස්සේ පන්ති පටන් ගත්ත කාලේ හරි වලට ලේසි. හොඳක් කිව්වා. මේ ඇහිලා තියෙනවා. කියලා මතක් වෙන්න පොඩ්ඩක්. ඔය බලන්න මෙහෙමයි a සමානයි මොකද්ද 2.4 ඍණ 1 b සමානයි ඍණ 1 බිංදුව. දැන් මොකද්ද මේ බිංදුවනේ? මේවට කියන්නේ මොකද්ද? න්‍යාසයක් කියලා මේකත් න්‍යාසයක්. මේවට කියන්නේ න්‍යාසය මොනවද? අපි පොතක බලන්න මේ හරහට තියෙන මොනවද? හරි පොතක හරහට තියෙන මොකද්ද? පේලි. මේ උඩුව තමයි තියෙන මොකද්ද? තීරු. නැත්නම් මේකේ පේලි කීයක්ද? දෙකක් තියෙනවා. තීරුත් දෙකක් තියෙනවා. දෙකේ න්‍යාසයක් කියලා කියන්නේ. ඒතකොට න්‍යාසයක ගණය කියන්නේ දෙක වැඩි කිරීම දෙක. හරි? පේලි ගණ ගුණ කිරීම තීරු ගන්න. එතන මෙතන බලන්න පේලි කීයක් තියෙනවද? මේ දෙකක් තියෙනවා. තීරු එකයි තියෙනවා. නම් පේලි ගණ ගුණ කිරීම තීරු ගණ කියන්නේ දෙක වැඩි කිරීම එක තමයි මේ න්‍යාසයේ ගණය. හරි අපි ගණය කියන්නේ ගුණිතයක් විදිහට තියෙනවා. දෙක වැඩි කිරීම එක. දැන් මෙතන අහන්න වෙන මොකද්ද කතාවක්? නම් 2ab න්‍යාසය සොයන්න. හරි. දැන් උදේ මෙහෙමයි. ඉතල මම කියනවා න්‍යාස දෙයක් ගුණ කරන්න කියේ. හරි. න්‍යාස දෙයක් ගුණ කරන්න මෙහෙමද? ඕක පොඩක් පැත්තකින් තියන්න ඈ. දැන් මෙහෙම න්‍යාසයක් තිබ්බොත් එහෙම හිතන්නකෝ 2 3 1 5. හරිද? ඔය ඍණ නැති කලිය මම කියන ඉස්සර 4 3 1 7 න්‍යාසයක් තිබ්බ කියන්නේ. මේක උදේ දෙකේ න්‍යාසයක් නේ පේලි ඉන්නේ. මේකත් දෙකේ න්‍යාසයක්. එතකොට උදේ මේ ගුණ කරන්නේ මෙන්න මේක ගුණ කරනවා මේ නිකන් 7 වගේ. 7 වගේ කියලා කියන්නේ බං මෙන්න මෙහෙම ගුණ කරනවා. මොකක්ද දෙන්නේ? උනේ කතාව ඕක. ඉතින් මේක මෙහෙම ගුණ කරනවා. දැන් දෙකේ න්‍යාසයක් ගුණ කරලා ඉන්නේ දෙකේ න්‍යාසයක්. හරි. දැන් මේක දෙකේ න්‍යාසයක් න්‍යාසයෙන් ගුණ කරන් තියෙන්නේ. ඒකට ඉන්නේ දෙකේ න්‍යාසයක් බලන්න. ඒ ගුණ කරද්දී මේක අපි දැන් මෙතෙන්ට ඕනි අවයවය හොයන්නේ ඉතින් මෙන්න මෙහෙම ගුණ කරනවා. දැන් මේවට කියන්නේ අවයව කියලා. ඒත් මෙන්න මෙහෙම ගුණ කරලා තමයි මෙතෙන්ට ඕනි අවයව හොයන්නේ. මේක මෙහෙම ගුණ කරනවා. ඒකල එකතු කරනවා. බලන්න දෙවරක් 4 8යි තුන් වරක් එක 3යි 8යි 3යි 11යි. බලපල මොකද කිව්වේ කියලා ආයෙ පාරක්. දැන් මෙතෙන්ට ඕනි අවයවය හොයන්නේ මේ. ඒක හොයනකොට ගුණ කරන්නේ මෙන්න මෙහෙම. මෙතෙන් මෙන්න මෙයාගෙන් ගුණ කරන්නේ මෙයාගෙන් ගුණ කරන්නේ. ඒ උත්තර දෙක එකතු කරනවා. මේ බලන්න. 2 4 ගුණ 8යි 3 වරක් 3යි 8යි 3යි 11. බලන්න මේක ගන්න පුළුවන් කියලා වීඩියෝ පොඩක් නතර කරලා හිටපන් මම මේක හොයනවා. හොයන්නේ කොහොමද? මේක මෙහෙම ගුණද? එහෙනම් මේක මෙහෙම ගුණ කරන්නේ. තේරෙනවද? 3 වරක් 2 6යි 4 3 21යි නේද? 21යි 6යි එන්නේ කීයද 27යි.
දැන් නතර කරලා විදිහට. බලන්න මෙන්න මේක වට මොකද කියලා. ඒක වගේ පල්ලෙහා පිළ යන්න ඕනේ නේ. පල්ලෙහාට යන්න බෑ. මේක මෙහෙම කරනවා. කොරක් අතර 4යි 5 5යි 5 4යි 9යි. හරි. මේක මෙහෙම පුරු කරනවා. කොරක් 3 3යි 4 5 35යි 35යි 3යි නේද 38යි. තේරුම් ගන්න මොකද්ද කිව්වේ කියලා ආයෙ පාරක් ඕනනම් වීඩියෝ එක පිටිපස්සට බලන්න සර් මොකද්ද කිව්වේ කියලා. හරි. දැන් අතන ගන්න මෙහෙමයි. හරිද? ඔන්න ඔය පැටර්න් එක තමයි ගන්න හදන්නේ. දැන් මෙයා මෙහෙම ගුණ කරනවා මේකෙම. දර පැත්තේ එකක් ගන්න එකක් නැහැ නේ. අහකට ආයෙ තියුවා නැහැ නේ. නැත්නම් මේක මේකෙන් ගුණ කරනවා. මේක මේකෙන් ගුණ කරනවා. ඒකද එතන පල්ලෙහාට. හරි. ඉතලා උට අපි අහන්නේ මොකද්ද? AB දෙකයි AB එනම ඉතලා AB හොයලා දෙකෙන් ගුණ කරනවා පස්සේ. හරිද? එහෙනම් AB හොයන්නේ මම ලියන්නම් ඈ. AB හොයනද මෙන්න මේ AB එකෙන් ගුණ කරන්න බෑනේ. 2.4 ඍණ 1. එතන තියෙන්නේ ඍණ 1 බිඳුව. ඔන්න දැන් ගුණ කරන්න යන්නේ. හරි. ගුණ කරන්නේ මෙහෙමනේ. උදේ බලන්න මෙහෙමයි. මේක මෙහෙම ගුණ කරනවා. මෙයා මෙයා ගුණ කරනවා මෙහෙම. දෙවරක් ඍණ 1 ඍණ 1යි බිඳුවරකේ බිඳුවයි. සෝරි දෙවරක් ඍණ 1 ඍණ 2යි බිඳුවයි. එතකොට රින 2යි බිඳුව එකතු කරලා තියෙන කේ උඩට එන්නේ රින 2යි. මේක මෙහෙම ගුණ කරනවා. හරි. මෙන්න. ඔය මේ පැත්තෙන් ගන්න යන්නේ නැහැ. හතරක් එක රින 4යි. මෙතන එන්නේ බිඳුවයි. රින 4යි බිඳුව එකතු තියෙන කේද රින. අපිට සාකච්ඡා කරන්න යාළුවොත් එක්ක අඩෙක් කොයි. දැන් හරි. දෙන්නේ තුනේ බලන්න මේ එක එක හරි මේක මේ තේරෙන්නේ බා. නේ? මේක එක එක හරි තේරෙන්නේ. අහන්න අඩේ සර් කොහොමද බලද්දී මේක තේරුම් නැහැ මුඩක් කියලා දෙන්න. සාකච්ඡා පාරක් දාන්න ඔළුවට එයි. දැන් මේ උත්තරේ මෙතනින් ඉවර නම් මොකද 2යි AB නේ අහන්නේ. වෙනවා මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් 2යි AB කියන්නේ ඉතින් මෙතනත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඉන්න 2යි 4යි. බලන්න සමාන වන කොහෙද පොඩක් වැරදිලා ඇති ඈ. ඉන්න 4යි ඉන්න 8යි. හරිද? ඊගාවට 14 වෙනි ගාන. බලන්නකෝ 14 අලුත් දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා. ඒ බලන්න 14 හදන්නේ මෙහෙමයි. ජ්‍යාමිතියේ තියෙන නේ ප්‍රමේයන් ටික මතක් කරගන්න දෙයක් කෙටි ප්‍රශ්න 25න් 6ක් 5ක් 7ක් වගේ අතර ගණක් එනවා. ජ්‍යාමිතිය ප්‍රමේයන් වලට දාලා. ඒතරේ හරි සාධනයෙන් හරි කෙටි ප්‍රශ්න 25න් ඔබේ සාධනයෙන් ඉන්නේ නැහැ කවදාවත්. නේද? එතකොට ප්‍රමේයන් ටික මතක තියෙනවා නම් හරි ඔය කෝණවල අගයන් සොයනවා පාදවල දිග සොයනවා ඒ වගේ ගණන් කීයක් දෙනවා කිව්වේ 6ක් ආව කියන්නේ සාමාන්‍ය 6ක් ආව කියලා කියන්නේ එක ලකුණු දෙක ගානේ කෙලින්ම කීයද ලකුණු 12ක් ලැබෙනවා හැබැයි ඔබ දෙක කරනවා 6යි නේ ඒක නිසා අනිවාර්යෙන් අතිශයින් වැදගත් මේ ප්‍රමේයන් හරි මේකට උත්තර ලියන්න වෙනවා පිටිපස්සෙන් ඉතිපන් කියව අතාරලා ටයිම් බෑනේ 70යි කොහොනේ අහන්නේ x වලගේ හරි මට උත්තරේ උපයන්ද ගම කියන්න පුළුවන් ඉතින් මෙතන x නම් දැන් ඔයාලට මේක කියා ගන්න පුළුවන් උත්තරේ කෙසේ වෙතත් 10 අවසරේ අහදින මොකද ත්‍රිකෝණයක පාද දෙක සමානයි නම් පාද වලට සම්මුඛ කෝණ සමානයිනේ මොකද මම කිව්වේ කෝණයක මේ පාද දෙක සමානයි නම් මේ පාද වල සම්මුඛ කෝණ සමානයි එහෙනම් මේක හරි මේක මේ පාදසන තියෙන කෝණය මේකනේ මේ පාදසන තියෙන කෝණය මේකනේ හරිද එතකොට මේක ඉස්සරහට කෝණ x නම් මේකත් xම වෙනවා කියලා කිව්වේ හරි දැන් ඔක x උනා කියලා අපිට x වල අගේ නෙවන්නේ නේ x වල අගේ වුනේ ඉතින් බලන්න මෙහෙම කරලා දැන් මෙතන නොදන්න දෙයක් තියෙනවා හරිද ඔය වෘත්ත චතුරස්‍ර පාඩම මම හිතන්නේ 11 දෙවෙනි වාරේ නැත්නම් තුන්වෙනි වාරේ තියෙන තුන්වෙනි වාරේ බලන්නකො ඉතින් මේ වගේ එක තමයි කියන වෘත්ත චතුරස්‍රයක් කියලා. මොකක්ද දන්නවද? චතුරස්‍රයක් මෙන්න මෙහෙම තියෙනවා. වෘත්තයේ පරිධිය මත මෙයාගේ ශීර්ෂ හතරම තියෙනවා. මේක තමයි කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒතකොට මෙතෙන්ට අදාළ ක්‍රමයේ විතර මම කියන්නම්. මේ වෘත්ත චතුරස්‍රයක මෙන්න මේ සම්මුඛ කෝණ දෙක තියෙනවානේ. ඔය හරි. ඒතකොට මේ ශීර්ෂ හතරම තියෙනනේ වෘත්තයේ පරිධිය උඩ. ඉතින් ඒක කියලා බලන්න. දැන් මෙහෙම තිබ්බට ඔක වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. කොහොමද දන්නවද? මෙහෙම තිබ්බයි කියලා චතුරස්‍රයක් නම් තමයි හැබැයි වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. වෘත්ත චතුරස්‍රය කියලා කියන්නේ මේ ශීර්ෂ හතරම තියෙන්නේ කොහෙද? පරිධිය උඩ. මෙයා ඉන්නවා පරිධිය උඩ. මෙයා ඉන්නවා පරිධිය උඩ. මෙයාත් ඉන්නවා පරිධිය උඩ. මෙයාටම
හේතු හේතුවකින් මම දන්නේ එයා ඉන්නට මූර්තයේ තුල. ඒ මේක උත්තර ප්‍රසස්ක වෙන්නේ නැහැ. ඕක මෙහෙන් පිට ගියත් ඒත් ප්‍රසස්ක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ශීර්ෂ හතරම පරිදිම තියෙනවා. එතකොට නොදන්න දේ තමයි මේක. ඔයාලා මෙන්න මේ කෝණ දෙකේ හරි මේ වෙද්දි දන්නේ නැති උන්නේ. ඔය සම්මුඛ කෝණ දෙක එකතු වෙලා කියන අංශක 180යි. මේක x නම් මේක y නම් x ධන y සමානයි කී අංශක 180යි. මේ කෝණේ p නම් මේක q නම් ඒ දෙන සම්පයි නේද? p ගේ q ගේ එකතුවත් වෙන කී අංශක 180 සම්මුඛ කෝණ පරිපූර්ණයි කියලා කියන්නේ මොනවද? අන්න දැන් මෙතන දෙයක් කරන්න පුළුවන්. මේ හිතන්න මෙතන 70යි නම් දැන් මේක උද්ද චතුරස්‍රයනේ මේ. 104ම තියෙන පරිදි උඩ අල්ල පේනවා. මේක 70යි නම් මේක අපි කොහොමද y කියලා ගමුකෝ. සලා y හොයාගෙන ඉන්න. ඔය මේ දෙක එකතු අංශ 180යි. නේද? y ධන 70 සමානයි 180යි. y සමාන 180යි. ඔය 70 ගැන අඩු කරනවා. y සමාන වෙද කී දෙනෙක් 110යි. මේ කෝණේ අංශ 110යි. අපි දන්නා නම් දැන් මේ ත්‍රිකෝණෙනේ තියෙන්නේ. නේද? අභ්‍යන්තර කෝණ දෙක එකතු අංශ 180යි. S ගේ y ගේ එකතු විදාංශ 180යි. x ටෙස් එකතු කරන 2x කියලා. ධන y සමානයි අංශ 180යි. එහෙනම් 2x ධන y කියන්නේ 110 නේද? සමාන 180යි. එහෙනම් 2x සමාන 180යි. දැන් 110 විතර දාලා අඩු කරනවා. එහෙනම් 2x සමාන 180 110 කියම් කියන අංශක 70යි. දෙපැත්තම බෙදනවා කීයෙන්ද? 2කින්. 70 දෙකෙන් බෙදුවොත් අන්න ආවා සරෝණාත්මක 35. හරි. x වල වඩනාලම 35. හිමීට ඔයාලා වැඩේ කරගෙන යන්න. හරි. ශාරා මාරු නම් ගණන් 10ක් හදලා නේ වතු ඩැක්කෙන් බීලා පොඩි රවුමක් දාලා ඇවිල්ලා. හරි හැබැයි ඉක්මනට එන්න. ඉක්මනට ඇවිල්ලා ආය 10ක් ගන්න. ආය වතු ඩැක්කෙන් බීලා පොඩි රවුමක් දාලා ඉක්මනට ඇවිල්ලා වැඩේ කරගෙන. හරිද? මෙහෙමයි. බලන්න ඊගාවට ඔන්නදී මිනිස් වැඩ මිනිස් දින මිනිස් පැයනේ 15 වෙනි ගන්න. එක්තරා වැඩක්. දැන් මොකද්ද මේ අඩේ මේ වැඩේ කියලා කල්පනා කරන්න යන්න එපා. මොකක් හරි වැඩක්. අපිට ඒක වැඩක් නැහැ නේ බා. නේ කාමක කපනයක් හරි වලක් කපනයක් හරි නේ. පුරුදු වෙලා නැහැ අපි වල කපන එකේ. හරිද? බලන්නකෝ. එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් අවශ්‍යයි ඇස්තමේන්තු ගත කර ඇත. පක්ක එකක් කරලා හරි. ඇස්තමේන්තු මොගලක් වුනේ නැහැ. වැඩේ කරන්න මිනිස්සු 8 දෙනෙකුට දින 5ක් ඕනේ ඉච්චරයි. හරි. දින දෙකක් වැඩ කර පසු මිනිසුන් දෙදෙනෙකු අසනීප වූයේ නම් දැන් හිතන්න බඩ මොකද්ද හැදිච්ච නේ මොකද්ද මුන්ට හැදිච්ච අසනීපය අපිට වැඩ නැහැ නේ බං ඒක අසනීප වූයේ නම් සම්පූර්ණ වැඩේ නිම කිරීමට ගතවන දින ගණන කීයද බලන්නකෝ මේ වැඩක් තියෙනවා මොකක් හරි වැඩක් හරි ඔය දෙන්නම් වැඩක් කියන්නේ නේ මොකක් හරි වැඩක් කරන්න මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් යනවා හරි මිනිසුන් 8 දෙනෙකුට දින 5ක් යනවා කියලා ගැරන්ට් කරලා තියෙනවා. තමයි දුකට කරලා තියෙනවා. එහෙනම් ඔය වැඩේ කාර්ය කොච්චරද මිනිස් දින 8 වරක් 5 40යි නේ. හරි. එහෙනම් මේ මෙතන මිනිසුන් ගන්න දින ගණන් වැඩි කරොත් වෙන්නේ 8 වැඩි කිරීම 5යි. එහෙනම් මෙතන මිනිස් දින 40ක කාර්යයක් තියෙනවා. මොන දැන් කාර්ය කරන්න යන්නේ. හැබැයි දින දෙකක් වැඩ කරා. දැන් කවුද වැඩ කරේ දින දෙකක්? අන්න අර මිනිස්සු 8 දෙනා දින දෙකක් වැඩ කරා. දින දෙකක් වැඩ කරාට පස්සේ දෙන්නෙකුට සනීප නැති බව. ඔය කොරෝනා හරි මොකක්ද හැදෙන්නේ. හරිද? දින දෙකක් වැඩ කරාට පස්සේ මිනිස්සු දෙන්නෙක් අසනීප වුණාලු. ඒ කියන්නේ 8ක් හිටපු එක කීයද උනේ? 6ක් වුණානේ. එහෙනම් දැන් 40යි කාර්යයක් කොහොමද? නේද? 8 දිනක් බං දින දෙකක් වැඩ කරානේ. එහෙනම් 8 වරක් 2 16යි නේද? මිනිස් දින 16ක් දැන් 40ක් කරන්න තිබ්බේ මිනිස් දින 16ක් කරලා ඉවරයි. නේද? දැන් ඉතිරි කාර්ය කරන්න දැන් ඉතිරි කාර්ය කොච්චරද? මම දැන් මට තේරෙන විදිහට මම කියන්නේ 40ක් තිබ්බ කාර්යයෙන් දෙයියනේ කියලා දැම්ම දවස් දෙකේ 16ක් කරගත්තා. නේද? එහෙනම් මෙතන අඩුමත් වෙන්නේ 4යි. මිනිස් දින 24ක් ඉතුරු වෙලා තියෙනවා. මිනිස් දින 24ක් ඉතුරු වෙලා තියෙනවා. එතන වෙන සම්පූර්ණ වැඩේ නිම කිරීමට ගතවන දින ගණන. දැන් අතන
ඔය මිනිස්සු කී දෙනෙක්ද ඉතුරු වෙලා ඉන්නේ? නේද? 8 දිනක් දෙකක් වැඩ කරානේ. ඉතින් පස්සේ දෙන්නෙක් දින දෙකක් වැඩ කරලා පස්සේ මිනිස්සු දෙනෙක් අයින් වුණානේ. දැන් ඉන්නේ මිනිස්සු 6 දෙනෙක්. නේද? කරන්න තියෙනවා මිනිස් දින 24ක් කාර්යයක්. හරිද? එහෙනම් දින ගණන හොයන්න මොකද කරන්න ඕනේ? දින ගණන හොයන්න බලන්නකෝ කොච්චරක් තියෙනවද? මිනිස් දින 24 කාර්යයක් කරන්න තියෙනවද? එහෙනම් අපි මෙතන මිනිස්සු ඉන්නේ කීයද? 6යි. මිනිස්සු 6යි. එහෙනම් මිනිස්සුන්ගේ බෙදුවොත් මිනිස්සු කැපෙලා දින වලින් උත්තර එනෝනේ. 24 4ෙන් බෙදුවොත් එන්නේ කීයද? 6යි. එහෙනම් දින 24 4ෙන් බෙදුවොත් 24 6ෙන් බෙදුවොත් එන්නේ කීයද? 4යි. එහෙනම් දින කොච්චරයිද? 4ක් වෙනවා. එහෙනම් සම්පූර්ණ වැඩේ නිම කිරීමට දින හරි ගතවන දින ගන්න. එහෙනම් මෙතන දින දෙකක් ගියානේ. මෙතන දින 4ක් ගියා. එහෙනම් මුළු දින ගන්න හරිද? සම්පූර්ණ වැඩේනේ. කොටස් දෙකකට වැඩි කරුනේ. එතන ඔය දින දෙකක් වැඩ කරා. මෙතන දින 4ක් ගියා. 4 දෙකක් කොමකේ දින 6ක් ගියා. නේ? මේ වැඩේ දින 5කදී කරන් තිබ්බ වැඩේනේ. මිනිස්සු දෙන්නේ අසහින් වෙච්චින්ද දින 6ක් ගියා. වැඩිපුර දිනයක් ගියා. 17 වෙනි එක. 17 නෙවෙයි 16 නේ. සමචතුරස්‍රයකට හා රොම්බසයකට. රොම්බසය කියන්නේ කොහොම මේ හරි? රොම්බසය කියන්නේ කොහොමද බස්සයක් ගෙන නෙමෙයි කියන්නේ. මේක චතුරස්‍රයක්. හරිද? පොදු ලක්ෂණ කිහිපයක් දක්වා ඇත. ඒවා සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් ඔය කතිර ලකුණද ඉදිරියෙන් ඇති කොට තුර දානවා. හරි. පුදුම මම ලක්ෂණ ටික රූපෙකින් පැහැදිලි කරන්න උත්සාහ. විකර්ණ එකිනෙකට ලම්බකව ඡේදනය වේ. සමච්ඡේදනය වේ. හරි. ඔය කියන කතාව හරි දෙකම වෙනවා. සමචතුරස්‍රය කියන්නේ මොකක්ද කියලා මේ දැනගෙන හිටියට රොම්බසය කියන්නේ මොකක්ද දන්නේ නැතිද? ඒ සමචතුරස්‍රය කියන්නේ ඔය වගේ එකක්. මේකේ මේ පාද හතරම දිගින් සමානයි. හැම අභ්‍යන්තර කෝණයම අංශක 90ක් වෙනවා. ඔය විකර්ණ කියලා කියන්නේ මෙන්න මේවට. ඔය විකර්ණයක් ඇන්දොත් අනිවාර්යයෙන්ම රුචි කෝණික ලෙස සමච්ඡේදනය වෙනවා. මෙන්න මේ දිගවල හතරම සමානයි. එහෙනම් හරි. ඒක සමචතුරස්‍රය කියන්නේ. ඒ රොම්බසයක් කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක් වගේ සමාන්තරාශ්‍රයක් වුණාට මොකද තියෙන විශේෂත්වය තමයි මේ සමාන්තරාශ්‍රයෙන් දැන් මේක. සමාන්තරාශ්‍රයක් වුණාට මෙයාගේ පාද හතරම දිගින් සමානයි. ඔය මේ දිග වේල දෙන්න පුළුවන්. හැබැයි මේකේ මොකද වෙන්නේ? පාද හතර දිගින් සමානයි. ඔය රොම්බසේ එකක් හරි අර සමචතුරස්‍රයක් ගම මේකද රොම්බසය. රොම්බසේ එකක් ඔන්න ඔය කියන කතන්දරේ වෙනවා. මොකක්ද දන්නවද? විකර්ණ එකිනෙක මොකද වෙන්නේ? රුචි කෝණික ලෙස කියන ලම්බක ලෙස සමච්ඡේදන ඕක එකක් අනුනේ මේ හතර මම ඔක්කේනවා. හතරක් එහෙමයි. හැබැයි අර කැලි හතරම සමාන මේකේ මොකද වෙන්නේ? මේ දිග සමාන වෙනවා. මේකට සමාන වෙනවා. කොහොම හරි කමන්නේ. ලම්බක ලෙස ඡේදනවා කියන අහන්න. හරි. ඒක හරි. එහෙනම් එකට හරියට. ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය කරයි. මේකේ ඔක වෙනවා. අණුවක් තිබෙන 45 තුන සමච්ඡේදන කියන්නේ ශීර්ෂ කෝණ කියන්නේ ඕවානේ. ශීර්ෂ කෝණ කියන්නේ සම්පූර්ණ අණුවේ කෝණය. හරිද? 45 තුන. එහෙනම් මේකේ වෙනවා කියලා තරග කරන්න පුළුවන් අපිට. කොහොමද දන්නවද? දැන් මේ ත්‍රිකෝණ දෙක අතර අංග සම වෙනවනේ. මේකට සමානයි. මේ පාදේ සමානයි. පාද හතර සමාන නිසා මේක පොදු පාදේන ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම ත්‍රිකෝණ අනුරූපයන්ගේ සමානයි. එහෙනම් ඔය කෝණයයි සමානයි. මේ පැත්තට ඔය කතාව කියලා මේක සමාන කරන්න පුළුවන්. හරි? මේ ත්‍රිකෝණ දෙක අංග සමද මේ කෝණය සමාන කරනවා මේ පැත්තට පුළුවන්. හරි? එහෙනම් ඔය කියන කතාව දෙවෙනි කතාවත් හරි. සියලුම කෝණ සමාන වේ. අන්න පොඩි අවුලන්නේ. මේකේ නම් සියලුම කෝණ සමාන වෙනවා තමයි. දැන් මේ දෙන්නම පොදු එකක් යන්නේ නේද? පොදු ලක්ෂණ. මේක නම් සියලුම කෝණ සමාන තමයි අනුගාන වෙනවා. හැබැයි මේකේ බම් මේක නේ. මේ කෝණයට මේ කෝණ සමාන වෙන්නේ නේ. කරන්නේ හිතන්න පුළුවන් කියලා බලන්නකො. ඒක මහා කෝණයක් ඒක සුළු කෝණයක්. එහෙනම් ඒ කතාවේදී ඔය සියලුම කෝණ සමාන කියන කතාව සමචතුරස්‍රයකට වළංගු වුණාට රොම්බසයට වළංගු වෙන්නේ නැහැ. එහෙනම් ඒක ගන්න බෑ දෙන්නට පොදු ලක්ෂණ. එහෙනම් පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එකට කදිරයක්. හරි. අපි යමු 17 වෙනි ගානට. බලන්නකෝ 17 තියෙන්නේ මෙහෙම. මේ 17 වෙනි ගානේ තියෙන්නේ විසඳන්න කියලා තියෙනවා. ඔක වර්ගජ සමීකරණයක්. ඔවා 10 වසරේ තිබ්බා. චූට්ටක් තිබ්බ වර්ග සමීකරණ මම දන්නවා. m වර්ගය ඍණ 16යි. ඒක සමානයිලු කාටද? 6යි උඩ. හදන්න පුළුවන් ගාන කිසි ප්‍රශ්නයක් නැහැ. සාධක පාඩම දන්නවා නම් හරිද? මේ බලන්නකො වර්ග සමීකරණ හැදෙන්න නම් එක සයිඩ් එකක් බිඳුවක් එන්න ඕනේ.
ඒ ධන 6යින් ධන 6 පැත්තට ඍණ 6යින් වෙනවා. මේ පැත්තේ තිබ්බ ඍණ 16 එහෙම ලියනවා සමානයි බිඳුව. දැන් මේකේ සාධක කන්න දානවා නේද ඔයාලා මේ ඍණ 16 ගන්න පුළුවන් අපිට කොහොමද? ඍණ 8 වරක් ධන 2 කියලා ගන්න පුළුවන් මැද ඍණ 6 සෙට් වෙන්නේ. වැඩි වුණොත් 16ක් එනවා. මැද ඍණ 6ක් එනවා. එහෙනම් මෙතන ඉන්නේ m වර්ග ඍණ 8යින් ධන 2යින් ඍණ 16 සමානයි බිඳුව. මෙතන කරන සාධකයක් m. එතන මොකක්ද කියන්නකෝ m ඍණ 8යි මෙතනින් දෙකක් ගත්තොත් ඒත් එන්නේ මොකද්ද m ඍණ 8යි සමානයි බිඳුව. හරිද? ඒක එක සාධකයක් වෙන මොකද්ද m ඍණ 8 අනිත් එක මොකක්ද දෙන්නේ m ධන 2 සමානයි බිඳුව. දෙන්නේගේ ගුණිතයක් බිඳුවක් වෙනවා නම් මේ දෙන්නගේ බිඳුව කරලා මේකේ මෙතන පුරගෙන දෙන්නේ එක්ක මෙයා බිඳුවයි නැත්තම් ඔය දෙන්නගේ කෙනෙක් බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් එම් නිසා පොඩි තර්කයක් යොදනවා m ඍණ 8 සමානයි බිඳුව හෝ m ධන 2 සමානයි පුතේ බිඳුව. දැන් අපිට m නේ හොයන්න ඕනේ. දැන් මේක උත්තර දෙක එහෙම නෙවෙයි ඈ. නෑ m සමානයි ඍණ 8 දැම්මොත් නැහැ පැත්තට ධන 8ක් වෙනවා. හෝ m සමානයි ධන 2 දැම්මොත් ඍණ 2ක් වෙනවා. ඔන්න උත්තර දෙක. හරි. 18 බලන්නකෝ 18 වෙනි ගාන මෙහෙමයි. ඔය ගාන මම දානවා උඩින් ඈ. මම දැන් ගාන අනිවාර්යයෙන් ස්කින් එක දානවා. ඒ මෙහෙම කතාවක් කියන්නේ. දියති රූපේ ඉතල රූපෙන් දිනන ඉතින් බෝඩ් කියලා වැඩ නැහැ නේ. මෙහෙම රූපයක් තියෙනවලු නෙවෙයි තියෙනවා. හරි. ඉතින් මේකේ මේක සමානයි මේක සමාන්තරයි A B C D. දියති රූපේ A B D C ට සමාන්තරයි. හරිනේ. ඒක දක්වලා තියෙනවා E ස්ටෙකින් මේ දිග මේ AE දිග EC ට සමානයි. ඒක දක්වලා තියෙනවානේ. නම් අංග සම ත්‍රිකෝණ යුගලයක් ලියන්න අංග සමවන අවස්ථාවද ලියන්න. දැන් අපි දන්නා මේකට සමානයි නිසා මෙන්න මේ ත්‍රිකෝණ දෙක ඇල්ලුවා නම් හරි නේද? මේ කෝණ ප්‍රතිමුඛයි. නේද? කෝණ ප්‍රතිමුඛයි මේකට සමානයි. ආය මෙන්න මේ කෝණය මේකට සමාන කරලා නැත්නම් මේකට සමාන කරලා අපලා ඒකාන්තර කෝණෙයි. නේද? අතට ප්‍රශ්නයක් නැහැ වැඩි හරි. නේද? බලන්නකෝ මේ කෝණය මේ කෝණයට සමානයි නේ. හරි සමාන වෙච්ච කෝණ දෙක අතර තියෙන පාදේ සමානයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. හරි. නේද? කියන්නේ මේ කෝණේ කරකල අරන් එලොත් මේක උඩ අතාරින්න පුළුවන්. මේක වැටෙන්නේ මේක උඩට. මේ කෝණ උඩට වැටෙද්දී ඒ කෝණේ ඉස්සරහා තියෙන මෙන්න මේ පාදේ වැටෙන්නේ මේ සමාන වෙච්ච කෝණ ඉස්සරහා තියෙන මෙන්න මේ පාදේ. හරි. ඊගාවට මේ පාදේ වැටෙන්නේ මේ පාදේ උඩට. අර කරලා හිතන්නේ. හරි. ඒතර අංග සමයේ අවස්ථා හතරක් තියෙනවානේ. පාද තුනයි සමාන කරලා අංග සම කරන්න පුළුවන්. කෝණ දෙකයි පාදේ අංග සම කරන්න පුළුවන්. පාද දෙකයි ඒ අතර තියෙන කෝණේ ගන්න පුළුවන්. ආර්ධි කර්ණ පාදේ. දැන් මෙතන කරේන්නේ කෝණ දෙකයි පාදේ. කෝණ දෙකයි ඒ අතර තියෙන පාදේ සෙට් කරන වැඩි හරියි. දැන් අවස්ථාව මොකද්ද? අංග සම ත්‍රිකෝණ යුගලයක් තියෙන කියලා කියනවනේ. එහෙනම් මොකද්ද? ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණය අංග සමයි කාටද? DEC ත්‍රිකෝණයට. අවස්ථාව දෙයන්නේ කියනවා. එහෙනම් මොකද්ද? කෝණ දෙකයි පාදය. කෝ පාකුවත් හරි කෝ පාකුවත් හරි කොහොම හරි ඕන ටික ලියවිලා තියෙනවා. මොකද්ද ඔය කියන්නේ? කෝණ එකයි කෝ යන්නේ කෝණ එකයි පාදේ. ඔන්න අවස්ථාව. කෝ පා අවස්ථාව. කෝණ බලයයි පාදේ. ඊගාවට 19 වෙනි ගාන. 110 තෙක් අංකයේ සර්ව සම කාඩ්පත් 10ක. ඒක සර්ව සමග එක සමානයි. එකක් ලොකුයි අනික පොඩි අනිත් එක ඊට වැඩි පොඩි ආයෙක අතරමැදි එහෙම නැහැ. එක සමාන කාඩ්පත් 10ක්. එහෙම තිබ්බහම හම්බුලස ගත්තොත් අපිට අත දාලා කියන්න බෑ මේ කෝකද ලොකු කෝකද වැඩි කියලා. හරි ඔක්කොම එක සයිස්. ඒකේ තියෙන්නේ 1 සිට 10 තෙක් අංක යොදලා තියෙනවා කාඩ්පත් 10යි. හරිද? ඔය කාඩ්පත් 10ක් තියෙනවා.
බෑග් එක උන්න දිනනවා. හරි නේ. මේක ගන්න 1 2 3 4 5 6 7 8 9 10 උන්නම දිනනවා කලවම් කරලා දෙන්න. හරිද? දැන් කාඩ් පදක් ඉවතර ගන්න අපි. අහම්බුලිස් මෙහෙම තියෙනවා. අග බලන්න ගන්න. පූර්ණ වර්ගය ලැබීමේ සම්බරය. මේ ඔක්කොම නියදී අවකාශය කීයද? 10යිනේ. පූර්ණ වර්ග තියෙන 1යිනේ. මේ කියන්නේ 1 තියෙනවා හරි. කී වර්ගය 1යි. ආය 4 තියෙනවානේ. නේ 4 කියන්නේ කවුද? 2 වර්ගය. කී වර්ගය 4 කියන්නේ කවුද? 2 වර්ගය. ආය 9 කියන්නේ කවුද? 3 වර්ගය. 9 තමයි පූර්ණ වර්ග. කවුද තියෙන්නේ? 1යි. මේ තව ඉන්නේ 3නේ. සම්භාවිතාවයේ 10න් 3. හරි. 20. ඒක ඔක්කොම 10 වසර කොටස්. හරි. 18 19 20 ගණන් තියෙනවා. 101ක් තියෙනවා. හරිද? පදාන යන්කෝ. ඒ ගාමු සිනී ගන්න. 10 වසරකදී ඝන වස්තු වලනේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාණ රටේ සිලින්ඩරයයි ප්‍රිස්මයයි කියන්නේ. ඒ ඔන්න සිලින්ඩරේ කතාවක් කියන්නේ. හරිද? සිලින්ඩරයක් කියන්නේ සැමටින් එකක් වගේ. පරිමාව 3080ක් ඝන සෙන්ටිමීටර හා උස 20ක් වන. හරි. එච්චර වටිනාකම 20ලු. නේද? පරිමාව මේ කියන්නේ කීයද? 3080යි මොනවද ඝන සෙන්ටිමීටර. ඔන්න සිලින්ඩර් එක පතුලේ ආරය. මේ රේඩියස් එක අහන්නේ ආර. හරිද? අපි දන්නවා මේ සිලින්ඩර් එකකට පරිමාව සූත්‍රය මොකද්ද? හරිද? V සමානයි πr වර්ගය h හරස්කර වර්ගඵලය හරස්කර වෘත්තයනේ තියෙන්නේ. හරස්කර වර්ගඵලය උසෙන් වැඩි කරන්න ඕනේ. මේ එතකොට අපිට v දීලා තියෙන 3080යි කියලා. නේද? v 3080 කියලා දීලා තියෙනවා. මේ 5 කියන්නේ s දෙක බෙදීම 7යි. r වර්ගයේ r තමයි ගහන්නේ. h කියන්නේ කීයද? 20යි. බලන්නකෝ. දැන් r හොයන්න නම් මේවා වැඩි ගණන් දඟලන්න එපා. මේ 7 මෙහෙට කපන්නත් බෑනේ කොහෙවත්. නම 7 ෂේප් එක දාන්න එහාට. බෙදීම 7 එහා පැත්තට ඇද්දි ගුණ කිරීම 7ක් වෙනවා. එතකොට 3080. බෙදීම 7 ගුණ කිරීම 7ක් වෙනවා. මේ පැත්තේ තියෙන මොකද්ද? 22 ගුණ කිරීම 20 ගුණ කිරීම r වර්ගය. දැන් මේක ගුණ කරලා 440 කියන ලියන්න යන්න එපා. මොකද ඔයා හරියට කැපේ. නේද? දෙපැත්තම බෙදෙනවා කායිල 22 වැඩි කිරීම 20. මේ පැත්ත බෙදෙනවා 22 වැඩි කිරීම 20. මේකට මේක කපන්න පුළුවන්, මේකට මේක කපන්න පුළුවන්. එතන මෙතන බිඳුව මෙතන කපන්න පුළුවන්. එතකොට දැන් මේ පැත්තේ ඉන්නේ r වර්ගය. ඔය සුළු කිරීම වල පුරුදු වෙන්න වෙලා. දැන් මම පොඩ්ඩක් ලිහිල් කරලා ගන්නම් පල්ලෙහාට. හරි. බාඩෝ තියෙන 308 දැන් තියෙන 3080 බිඳුව කයින් වුණා. බෙදීම 7 ඒ බෙදීම මෙතන තියෙන 22 වැඩි කිරීම 2යි. දැන් අපි මම කැපෙනවා බලන්න බෑ. දෙකට දෙක කියව 1යි 30ට 15යි 8 4යි 154යි. හරිද? දැන් මෙතන 22 1යි 154 ඉන්නේ 7යි. 22 7යි 154. ආ දෙකේ 7ක් 7නේ. r වර්ගය සමානයි 7ක් 49යි. යට තියෙන එක් වරක එක 1යි 49 හරි සමයි. r වලට දෙපැත්තේ වර්ග මූලය ගන්න. r සමානයි 49 වර්ග මූලය සෙන්ටිමීටර කීයද? 7. එහෙනම් ඕකේ සිලින්ඩරයේ අර ඉන්නේ කීයද? සෙන්ටිමීටර 7. ඔය සූත්‍ර हाईलाइट කරලා පුටු කරලා මම මතක තියාගන්න ඔයා මම නැවත ඉස්සරහට ගලා ගණන් හදනවා. හරි. දවස් 2කට 3කට පස්සේ ආයෙ අනිවාර්ය වීඩියෝ එකක් එනවා. හරි. ඉතින් ඉක්මනට මේක බලලා ඉවරලා මේ දැනුම දහව කරගන්න ප්‍රශ්න තියෙනවා. හරි. ප්‍රශ්න තියෙනවා නම් මම උගන්වන විදිහ මොකක් හරි අවුලක් තියෙනවා නම් හරි තේරෙන්නේ නැති කොටස් තියෙනවා අනිවාර්යයෙන් මට කමෙන්ට් කරන්න. හරි. මම ඒ කමෙන්ට් බලනවා. හරි. ඒවට උත්තර දෙන්නම බලාපොරොත්තු වෙනවා. හරි. ඒ කරන හරි මොනවා හරි ඒ නොතේන දැන් තියෙනවා ආයෙ ගානක් හදන්න. හරි. ඔබේ දැනග පැහැදිලි කරපු ගානක් තේරෙන්නේ නැත්තම් දාන්න සර් මේ වීඩියෝ එකේ මෙන්න මේ ගානේ නේ එයා අංකෙත් එක දාන්න ඒ ගාන ආයෙත් හදන්න. ආයෙ තේරෙන්නේ නැහැ. හරි. ඒ ගාන තේරුන්නේ නැහැ. ආයෙ පාරක් අපිට හදලා පෙන්නන්න අනිවාර්යයෙන් මම ඒක කරනවා. හරි. බලන්න ඒකට 21 වෙනි ගාන. බලන්නකෝ මේ වගේ වෘත්තයක් තියෙනවා. හරි ලස්සන ගණන් වුණා. වෘත්තයක ජාය වෘත්තයක කෝණ. හරිද? AB තමයි මේකේ ඩයමීටර් එක කියන්නේ ස්කම්භය. මෙතන ඡේද මොකද්ද මේ ජායක් තියෙනවා. ඒ ඡේද වෙනවා මෙතෙන්දී.
ඉතින් මේක R මෙන්න මේ දිග සෙන්ටිමීටර් 2යි කියලා දීලා තියෙනවා. ඉතින් මේක සෙන්ටිමීටර් 2යි. මෙතෙන් සෙන්ටිමීටර් 8යි. එහෙනම් දෙයියනේ කියලා උඹලට මේ විස්කම්බේ කීයද 10 කියලා කියා ගන්න පුළුවන්. මේ දිග පුතේ 8යි නම් මේක දෙක ගන්න 8යි 2යි ඔක්කොම එන්නේ කීයද 10යි. මෙහෙමයි. මෙතන Q මෙතන P. හරි. දැන් අහන්නේ මේ ජායන් දෙක ලම්බ කරගන්න. කේන්දරේ ඉඳලා ජායකට ලම්බකයක් යන්දොත් 10 වසර පුතේ වෘත්තයක ජාය පාඩම දිනා මොකද ජාය සමච්ඡේදනය වෙනවා. එතන කේන්දරේනේ. මේ ජායක්නේ. ඇන්දේ ලම්බක කියන්නේ මේ තියෙන්නේ. ලම්බකයක් ඇන්දොත් ජාය මොකද වෙන්නේ සමච්ඡේදනය වෙන එක ප්‍රමේයක්. හරි. ඔය සටහන් කරගන්න. වෘත්තයක කේන්දරයේ සිට ජායට අඳිනු ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වෙනවා. ඒ කාම ආහාර මේ ඒ දක්වා දික් කරලා දින ආයේ ඒ වල දිගට වෘත්තය හම්බ වෙනවා. දැන් අහන්නේ PQ ජායේ දිග අහන්නේ. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන්. ඉතින් මේ පොකෝගෙන් යාගල ලැබෙන වෘත්තය අරයිනේ. මේ සම්පූර්ණ වෘත්තේ විස්කම්බේ 10යි. විස්කම්බේ 10 නම් දෙකට බෙදුවොත් අරයි ගන්න පුළුවන් 5යි කියලා. අයනම් මේක කීයද? 5යි. දැන් බලන්නකෝ මම රූපේ වෙනව කඩලා ගන්නවද බෙහෙන්න. එතකොට ටිකක් පැහැදිලි වෙයි. දැන් මෙතන තියෙන R මෙතන තියෙන O එතන තියෙන මොකද්ද Q. අරේ 5යි කියලා තේරුම් ගත්තනේ. බලන්න කිව්විදි. ස්කම්බේ 10යි නම් දෙකෙන් බෙදුවොත් අරේ 5යි කරන්නේ. මේක 5යි නම් මේකත් අරයන් උත්තේ. O Q කියන්නේ අරයන්. 1 සෙන්ටිමීටර කියන්නේ 5යි. අපි මේ RQ දිග මොකක් හරි නමක් ගමු x කියලා. දැන් OR හොයන්න පුළුවන් මෙහෙම. ඒ සම්පූර්ණ දිග 10යිනේ. අරය 5යි කියලා කියන්නේ AO දිග 5යි. මේක 5යි නම් මෙතන දෙකක් කියනවා 5න් දෙකක් අඩු වුණොත් OR දිග 3යි. OR දිග කීයද? 3. දැන් ඉතින් x හොයලා දෙකෙන් වැඩි කරොත් PQ ජය දිග හොයන්න පුළුවන්. මේක දානවා පයි දෙකස්. නේද? පයි දෙකස් QA x වර්ගයේ 3 වර්ගයේ කාර්ය වර්ගය සමානයි. 3 වර්ගය 9යි. ඒ 5 වර්ගය 25. x වර්ගය සමානයි 25යි. 9ක් පළු කරා. 25 9ක් ගොත් 16යි. ගන්නවා වර්ගමූලය. x සමානයි 16 වර්ගමූලය සෙන්ටිමීටර් 4යි. දැන් අපිට ප්‍රශ්නේ මේ x නෙවෙයි. PQ ජාය දිගනේ. ඒ නිසා PQ සමානයි සෙන්ටිමීටර් 4 ඒවා දෙකක්. නේද? දැන් මේක 4යි නේද? මේකත් 4යි. සෙන්ටිමීටර් 4 ඒවා දෙකක්. එහෙනම් x කියන්නේ කී සෙන්ටිමීටර්? සෝරි PQ කියන්නේ සෙන්ටිමීටර් 8යි. අඬු 22 වෙනි ගාන. ඒ 22 වෙනි ගාන තියෙන්නේ මෙහෙම සංඛ්‍යා ව්‍යාප්තියක් දීලා තියෙනවා. 3 4 x කියන්නේ මොකක් කරෝ කියන සංඛ්‍යාවක්. 10 12 2යි. හරි? සමූහිත දත්තයන්නේ. සමූහිත උඩක් නෑ. 20යි 22යි 24යි. කැදෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11. 11ක් ගත්තොත් මුලින් දෙපැත්තට 5 5 ගන්න වෙන් කරන්න පුළුවන්. එතකොට මැද ඉන්න මෙන්න මෙයා තමයි හරි මෙයා තමයි මැද ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඕක තමයි Q2 නොහොත් මධ්‍යස්ථේ. දැන් මොනවද මේ කියවන්නේ මේකනේ? හරිද? මේ දත්ත නිරූපණය අත්හරින්න කියලා පාඩමක් තියෙනවා දෙවෙනි වාරේ. හරි? ඔව්. තවන ඔකට මධ්‍යස්ථය කියලා කියනවා Q2 කියන්නේ මොකද්ද? දෙවෙනි චතුර්ථකය. නේද? දෙවෙනි චතුර්ථකයෙන් කොටස් දෙකකට බෙදෙනවනේ සංඛ්‍යා ව්‍යාප්තිය. ඒක බෙදුවාට පස්සේ දැන් මෙතන මේ සමාන කොටස් දැන් තියෙන්නේ. මේ පැත්තේ හරි මැද ඉන්න කෙනාට තමයි කියන්නේ මොකද? Q1 කියලා. Q1. ඕක තමයි කියන්නේ මොකද්ද? පළමු චතුර්ථකය කියලා. පළමු චතුර්ථකය. Q2 කියන්නේ මොකද්ද? දෙවන චතුර්ථකය. චතුර්ථකේ නොනොහොත් මේකට තව නමක් කියන මොකද්ද? මධ්‍යස්ථය ගැන තෝරන තමයි. දැන් මේ පැත්තේ දැන් මේ මධ්‍යස්ථය මොන පස්සේ මම කරන ප්‍රශ්නේ කියනවා කියලා. මේ පැත්තේ තමයි ඉන්නේ පළවෙනි මේ පැත්තේ හරිය මේ තමයි ඉන්නේ. මෙතන පස්සේ ඉන්නේ. මැද ඉන්නේ මෙයානේ. එයා තමයි පළවෙනි චතුර්ථකය. මේ පැත්තේ කට්ටියකින් හරිය මැද ඉන්නේ කියලා තමයි කියන්නේ Q3. ඒ කියන්නේ මොකද්ද? තුන්වෙනි චතුර්ථකය. ඔය දත්ත නිරූපණය සහ අර්ථකථන කියන පාඩම තියෙනවා චතුර්ථකනේ. යාල රේඛය සංඛ්‍යාත බහුවස්ත්‍රය
සමුච්ච සංඛ්‍යාත වක්‍රය අපි වන්දින ඉස්සරහට. වගේ ප්‍රශ්න තියෙනවා නම් තියරි පාඩමු වටපිටාව මතක් කරගෙන මේ වැඩේ ඉස්සරහට සහයෝගයෙන් කරගෙන යන්න. හරිද? දැන් මෙතන අහන්නේ මෙන්න මොකක්ද ගන්නෙ? දැන් අන්තස් චතුර්ථක පරාසය 12යි. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ Q3න් Q1 අඩු කරොත් ලැබෙන අගයට තමයි ඔය අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ. ඒක 12යි. ඒ කියන්නේ මේකේ Q3 හරි Q3 අඩු කිරීම Q1ට තමයි අපි කියන්නේ මොකද්ද? අන්තස් චතුර්ථක පරාසය කියලා. ඒක 12යි. දැන් පැහැදිලිද Q3 ගන්න 20යි කියන්නේ? Q3 කියන්නේ කීයද? 20යි. ඍණ Q1 තමයි අහන්නේ. නේද? පළවෙනි චතුර්ථක තමයි අහන්නේ. එහෙනම් මෙහෙමයි 20යි මේ ධන 12 ගානයි පැත්තට ඍණ 12ක් වෙනවා. ඍණ Q1 දානවා නැහැ පැත්තට ධන Q1 එකක් වෙනවා. Q1 සමානයි 20 12 දෙන්නේ 8. එහෙනම් පළවෙනි චතුර්ථකයේ කීයද? 8. ඒ කියන්නේ x වල ගේන්නේ කීයද? 8යි. ගමු 22 වෙනි නෙවෙයි 23 වෙනි ගාන. 23 වෙනි ගානට අසමානතා දෙකක් තියෙන්නේ බලන්නකෝ. කොහොම එකකුයි නේ. කෙනෙක් ඉන්නවා. එතන යටින් ඉලක්ක තියෙනවා නේ. සංඛ්‍යා රේඛාවක් තියෙනවා ඉන්න 3 ඉඳලා ධන 5ට. හරිද? ඉන්න 3යි ඉන්න 2යි ඉන්න 1යි බිංදුවයි 1යි 2යි 3 4යි 5. කියන්නේ x කියන කෙනා කතන්දරයද මේ 3ට වඩා අඩුයි. දැන් 3 කියන්නේ මෙතන. මේ 3ට වඩා අඩු පැත්තට තමයි මෙන්න මේ ඉරක් තිබ්බොත් මෙතන බොඳ වෙන්න ඕනේ. හරි? දැන් මේ සිදුරක් වගේ නෙවෙයි තියෙන්නේ. හරිද? 3ට වඩා අඩුයි කියලා කිව්වේ මෙන්න මේ පැත්තට කියන්නේ. අඩු පැත්ත කියලා කියන්නේ ඔන්න ඔය පැත්ත. අසමානතා දෙකම සැපිරෙන්න ඕනේ. ඔන්න මෙයා මම ලකුණු තව හට එනවා. අනිත් කෙනා කියනද x කියන කෙනා ඍණ දෙකට වඩා වැඩි. ඒකනේ මේ කියන්නේ x පැත්තට කට ඇරිලා තියෙන්නේ. ඉතින් ඍණ දෙක තියෙන්නේ මේ ඍණ දෙක වඩා වැඩිල සමාන වෙන්නත් පුළුවන්. මෙන්න මේ ඉරින් කියන්නේ එහෙමයි. එතකොට ඍණ දෙක වඩා වැඩි පැත්ත කියලා කියන්නේ මේ මම එයා මේ පැත්තට දැන් විසඳුම් සංඛ්‍යා රේඛාවනේ එහෙනම් මේක විසඳුම කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙපාරක් පාට වෙච්ච කොටස. හරිද? දැන් මේක කටුකොලේ කරන්න ඕනේ. හරිද? දෙපාරක් පාට මෙන්න මේ ටික. ඔය දෙන්නටම දාලා පාට දෙපාරක් පාට උනට එයාගේ උත්තරේ ලියද්දි කොහොම තියන්නේ? මෙහෙම ඇදලා හරි. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5. කවුද? මෙන්න මේ ඍණ 2ට වඩා වැඩි ධන 3ට වඩා අඩු. හැබැයි ධන 3 සමාන වෙන්න බෑ නේ. මේ සිදුර තියෙනවානේ. අපිට මෙන්න මේ ටික පාට වෙන්න ඕනේ. ඔන්න ඔකයි ඉතින් ලකුණු කරන්න කියලා කියන්නේ. හරි. සංඛ්‍යා රේඛාවම ලකුණු ගන්න. මේක අපි කඩුවලේ කුලක් කරගන්න එක. මේක තමයි ඔය ප්‍රශ්නෙට උත්තර විදිහට මාක් කරන්න ඕනේ. හරි. හරි. ගණිකාට 24 වෙනි ගාන. හරිද? ඉතින් 24 ගාන තියෙන මෙහෙමයි. මේකේ මේ වගේ. හරි. මෙහෙම තියෙනවා. ඔන්න අතර ජ්‍යාමිතිය ගානක්. හරි. මේකේ මෙහෙම තියෙනවා. මේ කෝණයේ අංශක 55යි. මෙතන අංශක 35යි. මෙතන A B X C පෙන් ආන්නේ A C යගේ ඔය 55 35 කොහෙද තමයි දෙන්නේ A X C වයිද ගානක දී ඇති රූපේ BAC සමච්ඡේදය. ඉතින් බලන්නකෝ BAC කියලා කියන්නේ මේකනේ. ඒක සමච්ඡේදයකුළු මේ X කියලා කියන්නේ. එහෙනම් මේක 35 නම් සමච්ඡේදයෙන් සමාන ප්‍රස් දෙක කරනවා කියන එකනේ. ඔකත් එන්නේ කීයද? 35. හරි. අහන්නේ මොකද්ද? y කෝණය වලට ඕනේ x කියන්නේ ඒකනේ. දැන් අපි ගන්නවා මේකේ එකතු වෙ 180යිනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. හැබැයි මේ කොටස දන්නේ නැහැ. ඒක හොයන් ඉන්න ඕනේ. නේද? උඩ බලන්න මෙහෙමයි. 10 වසරේදී උගන්වති වෘත්තයක කෝණ කියලා පාඩමක් තියෙනවා. ඒකෙදි උගන්වනවා මේ වගේ වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. එකම ඛණ්ඩය කියලා කියන්නේ දැන් මේ ජායක් විඳගත්තු වෙනවා.
ජායක් ඇන්දොත් එහෙම වෘත්තේ මේ කණ්ඩ දෙක කරගෙනවනේ මේන එක කණ්ඩයක් මේ අනිත් කණ්ඩය. එතකොට මේකේ කෝණ කියලා කියන්නේ එකම කණ්ඩය කියලා කියන්නේ ඒ කෝණ පණානේ මෙතනින් ජාය එක කෙලවරින් පටන්ගෙන මේ C හරි මේ සීමාවේ කොහෙද වදිනවා. හරි. මෙහි යන්නේ හරි. මේ සීමාව වදිනවා. ජාය අනිත් කෙලවරින් ඉවර වෙනවා. අනිත් කෝණේ පටන් ගන්න. එතනින් පටන්ගෙන ඒ සීමාවේ කොහෙද වදිනවා. අර කෙලවරින්ම ඉවර වෙනවා. එතකොට මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට මෙතන තායි කතන්දර දිනවා. මේ බලන්නකො මෙන්න මෙතනින් ජායක් කියලා අපිට හිතින් කරගන්න පුළුවන්. ඒතර උත්තේ කොටස් දෙක කරනවා මෙතනින් ජාය එක කෙලවරින් පටන් ගන්නවා. ඒතර මෙන්න මේ සීමාව මෙන්න වදිනවා. එතනින් පටන්ගෙන ඒ සීමාවේ මේ මෙතන වදිනවා මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ওই දෙක සමාන. එහෙනම් මේක එකම කණ්ඩේ කොල්ලක 35. දැන් අපිට කවුද y නේ හොයන්න ඕනේ? y ගේ 35යි මේ දෙක එකතුව 180යි. නේද? y ගේ 35යි ඉතින් මෙතන එකතුව 90යි ඉන්නේ. 35 55 එකතුව මෙතන කීයද? 90යි. 90යි එකතුව කීයද? 180යි. now y සමානයි මේක දෙවන 125යි. සමාන අංශය 180යි. now y සමාන 180න් 125 කළු කරමු. සමාන 10න් 5 ගියොත් 5යි. 7න් 2ක් ගියොත් 5යි. y කෝණයේ අංශක 55යි. y කියලා ගත්තොත් xc නේ. එහෙනම් xc සමානයි අංශක 55යි. බලන්න